දෙනාටම අපි ගිය සතියේ කතා කරන්නට යෙදුනා නෙත්ති ප්‍රකරණයේ ආස්වාද ආදීන නිස්සාරණ බලං පායන් අනත් කියන කාරණා ටික අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන පෙටකෝපදේශයේ අට්ඨාරස මූල පද කියන කොටසේ හතරක් අරගෙන සත්තාරෝ විපල්ලාසා කියන කොටස ඒකේ කොටස් වලින් කතා කරා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බේ පෘථග්ජන උම්මත්තකා කියලා. මහණෙනි මේ පෘථග්ජන සත්වයෝ උම්මත්තකයි. එතකොට උම්මත්තකයි කියන මේ වචනේ අර්ථය තමයි මේ විකෘතිතාවයෙන් යුක්තයි. කියන්නේ අපි සාමාන්‍ය ව්‍යවහාර කරන එක ගත්තොත් එහෙම පිස්සු කියනවා. දැන් මානසික විකෘතිතාවය කියන එකට තමයි කියන්නේ විපල්ලාස. එතකොට ඒ චත්තාරෝ විපල්ලාසා කියලා කියන්නේ විකෘතිතාවය. ලෝකේ තියෙන ප්‍රകൃතිය කියලා එකක් තියෙනවා. ඒ වගේම තියෙනවා විකෘතිය. එතකොට ප්‍රകൃතිය කියලා කියන්නේ ඇතිදේ ඇතිසැටියෙන් පැවතීම. විකෘතිය කියලා කියනවා ඒක මේ විකෘතිතාවය කියලා කියනවා මේ ඒ ඇතිදේ ඇතිසැටියෙන් නොපවතින ස්වභාවය. ඒ කියන්නේ ඇතයි කියලා හිතාගෙන ඉන්නවා ඒක නෙමෙයි. ඒකේ නැති පැත්තක්. ඒ කියන්නේ දැන් ලෝකේ තියෙන පවතින තත්ත්වය නෙමෙයි ඊට විරුද්ධ සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධතාවයෙන් යුක්ත කොටසට කියනවා ඒ විකෘතතාවය. තියෙන දේ තියෙන ආකාරයෙන් දකින්න නෙමෙයි ඊට වැඩිය හාත්පසින්ම විකෘතිතාවයකින් දකින්න විපල්ලාස කියලා කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ පෘථග්ජන සත්වයා ඒ කියන්නේ සබ්බේ සත්තා සබ්බේ පෘථග්ජන උම්මත්තකා කියලා සියලු පෘථග්ජන සත්වය උම්මත්තකයි කියලා. ඒ උම්මත්තක භාවයට හේතුව තමයි ඒ උමතු භාවයට හේතුව තමයි ඒ පවතින ආකාරයෙන් නොදැකීම. මේ නොදකින්නේ ඇත්තටම උම්මත්තක භාවයක් තියෙන නිසා. දැන් අපි ගත්තොත් එහෙම අපි දැන් ඒකේ එකින් එක ගත්තොත් එහෙම කරුණු කාරණා ටික පිළිවෙලට පළවෙනි එක තමයි මේ සුභ සංඥාව. සුභ සංඥාව කියලා ගන්නවා. තියෙන දේ සුභ සංඥා වශයෙන් ගන්නවා. ඊළඟට සුඛ සංඥා කියලා ගන්නවා. ඒ කියන්නේ ඊළඟ කාරණාව ගන්නවා සුඛ සංඥා කියලා. ඊළඟට ගන්නවා අත්ත් සංඥාව කියලා ගන්නවා. අත්ත් සංඥාව. ඊළඟට ගන්නවා නිත්‍ය සංඥාව කියලා. මෙන්න මේ හතර සුභ සංඥා, සුඛ සංඥා, අත්ත් සංඥා, නිත්‍ය සංඥා කියලා මේ හතර ගන්නවා. මේ හතර තමයි ලෝකයේ පවතින දෙයට විරුද්ධතාවෙන් යුක්ත හතර. මේකට කියනවා විපල්ලාස, චත්තාරෝ විපල්ලාසා කියලා. එතකොට දැන් මේ හැම කෙනෙක් අපි දැන් හැමෝම මෙන්න මේ හතරෙන් තමයි මේ ලෝකයේ දෙස බලන්නේ. මෙන්න මේ හතරේ මොනවද? හතර සුභ සංඥාව, සුඛ සංඥාව, අත්ත් සංඥාව, නිත්‍ය සංඥාව. එතකොට මේ සංඥාව කියලා කියන්නේ හඳුනා ගැනීම. සංඥාව කියලා කියන්නේ හඳුනා ගැනීම. එතකොට මේ හඳුනා ගැනීම වැරදි ආකාර හතරකින් තමයි ගන්නෙ. සුභ, සුඛ, අත්ත්‍ය, නිත්‍ය කියලා වැරදි ආකාර හතරකින් තමයි මේ ගන්න. ඒක නිසා තමයි ඒකට කියන්නේ සංඥා විපල්ලාස කියලා. ඒ කියන්නේ විකෘතිතාවය. එතකොට මේ චත්තාරෝ විපල්ලාසා කියලා කියත් මේ විකෘතිතා හතර. ඒකේ සුභ සංඥාව ලෝකේ පවතින දේ තියෙන ප්‍රകൃතිය කියලා දෙයක් තියෙනවා. ප්‍රകൃතිය තමයි අසුභය. විකෘතිය තමයි සුභ කියලා කියන්නේ. ලෝකේ මේ අසුභතාවය, අසුභ කියන ලක්ෂණය පවතින දේ, ඒ පවතින දේ තේරුම් ගන්න වැඩි යුතු වෙනවා කායානුපස්සනාව. කායානුපස්සනාව වඩන එකේ ප්‍රතිඵලය තමයි අසුභ සංඥාව ඇතිවීම. ඒ කියන්නේ මේ ලෝකේ සුභයයි කියලා ගන්න. දැන් මෙතන හරියට පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. මේ අසුභ කියනකොට මේ ද්වේෂ නිශ්චිත ස්වභාවයක් වර්තමානයේ ව්‍යවහාර කරනකොට මේ අසුභය කියනකොට ද්වේෂ නිශ්චිත ස්වභාවයක් තියෙනවා. එහෙම එකක් නෙමෙයි මේ සුභයයි ගත යුතු නැහැ කියන ආකල්පය තියෙන්නේ. දැන් අසුභ කියනකොට දැන් අපිට ද්වේෂ නිශ්චිත ස්වභාවයක් තියෙනවා. දැන් උදාහරණයකට දැන් ඔය මිනිස්සු අතර තියෙනනේ විවිධ විශ්වාසයන්. දැන් ගමනක් යනකොට මොනවා හරි අසුබ නිමිත්තක් දකින්න ලැබුණා. එතකොට ඒ කියන අසුබෙහිලා ද්වේෂ නිශ්චිතයි. ඒකට අකමැති භාවයක් තියෙනවා. දැන් යම් පෙරමගට බැස්සහම අපි කියමුකෝ හිස් බාල්දියක් අරගෙන කවුරු හරි ආවා කියලා ඉස්සරහට. ඒතර ගොඩාක් අය හිතනවා මේ අසුබ නිමිත්තක් කියලා. අදත් ගම්වල තියෙන කාරණයක්. වැඩිහිටියෝ විශේෂයෙන්. ඒක අසුබ නිමිත්තක් කියලා ගන්නවා. මෙන්න මේ අසුබය කියන එක එහෙම ගත්තොත් එහෙම ද්වේෂ නිශ්චිතයි. ඒ අදහසින් නෙමෙයි අසුභය කියලා ගන්නෙ. මේක සුභයයි ගත යුතු නැහැ කියන අර්ථයෙන් තමයි අසුභ කියලා ගන්නෙ. සුභයයි කියා ගත යුතු නැහැ. එතකොට ඒ සුභයයි කියලා ගත යුතු දෙයක් නෙවෙයි කියන කාරණේ වැටහෙන්නේ මේ කායානුපස්සනාව වඩන්න. සතර සතිපට්ඨානේ කායේ කායානුපස්සේ විහෙරති, කය කායානුව බලමින් වාසය කරනවා.
අනුපස්සනාව. ඒකේ ප්‍රතිඵලයක් තමයි අසුභ සංඥාව. එසේ නොවඩන හැම කෙනෙක්ම ගත කරන්නේ සුභ සංඥාවෙන්. දෙවෙනි එක තමයි සුඛ සංඥාව. සුඛ සංඥාවට විරුද්ධ ප්‍රකෘතිතා ධර්මය තමයි දුක්ඛ සංඥාව. දැන් මේ දුක කියන එක ලෝක පවතින ධර්මතාවය. නමුත් ඒක සැපයි කියලා ගන්නවා විකෘතිතාවයෙන්. ඒක සැපයි කියලා ගන්න හැමදේම ඒක හරියට පේන්නේ නැති නිසා. ඒකේ සැබෑ පවතින ආකාරය ගත්තොත් දුකයි. දැන් අපි දුක ගත්තොත් එහෙම දුක කොහොමද දුකයි? දුක ගත්තොත් කොහොමද දුකයි? සැපේ ගත්තොත් පවතින වේලාව සැපයි, ස්ථිතිය සැපයි, විපරිණාමය දුකයි. සැපේ පවතින වේලාව සැපයි, ආස්වාදනීයයි. හැබැයි මේ සැපේ අවසානයේ, මේ සැපේ කෙලවර කාරණේ හොඳට විමසන්න ඕනේ. සැපේ පවතින අවස්ථාව සුඛයි. සැපේ කෙලවර දුකයි. දුක කොහොමද දුකයිනේ? දුක ස්වභාව කොට තියෙන එකක් නේ දුක්ඛ. දුක්ඛේම තියෙන පෙළෙන, දැවෙන, තැවෙන ස්වභාව කොට තියෙනවා ඒකේ ලක්ෂණය දුකේ. හැබැයි සැපේ මන වඩන, ප්‍රිය උපදවන, මధుර ප්‍රණීත ස්වභාවයක් තියෙනවා. එතකොට ඒ පවතින ස්වභාව, පවතින වේලෙන ස්ථිතිය සැපයි. සැපේ කෙලවර විපරිණාමය. සැපේ හැමදාම තියෙන්නේ නැහැනේ. සැපේ විපරිණාමය දුකයි. එතකොට සැපේ කෙලවර දුක නම් ඉතින් මේ දුක සැප නේද ලෝකේ තියෙන්නේ. එතකොට එහෙනම් අවසානයේ උරුම වෙන පොදු ධර්මතාවය මොකද? අවසාන ප්‍රතිඵලය සැපේ දුක. දැන් අපි ගත්තොත් එහෙනම් අපිට අම්මා, තාත්තා, ස්වාමියා, භාර්යාව, දරුවෝ මේ ඔක්කොම සැප ගෙන දෙන පංචකාමය. ජකඩන් යාන වාහන මේ සියල්ලම සැපේ ගෙනත් දෙන්නේ. එතකොට ඒකේ විපරිණාමය, ඒකේ නැතිවීම, අම්මා තාත්තගේ ප්‍රිය විප්‍රයෝගේ, ස්වාමි භාර්යාවන්ගේ ප්‍රිය විප්‍රයෝගේ, දුව දරුවන්ගේ මුණුපුරු මිනිබිරියන්ගේ ප්‍රිය වස්තුන්ගේ විප්‍රයෝගේ, ඒ සියල්ලම කෙලවර කොට තියෙන දුක. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුක්ඛේ පටිච්චිතෝ ලෝකේ කියලා. මේ ලෝකයේම දුක මත පිහිටා ඇතයි කියලා. එතකොට සුඛය කියන එක විපල්ලාසය, පවතින ධර්මතාවය තමයි දුක. එහෙනම් දුක කියන කාරණේ වැටහෙන්න නම් වේදනානුපස්සනාව වඩන්න ඕනේ. වේදනානුපස්සනාවේ ප්‍රතිඵලය තමයි දුක් වේදනාව වැටහෙන්නේ. ඊළඟට අනිත් විපල්ලාසය තමයි අත්ත් සංඥා. අත්ත් සංඥා කියලා කියන්නේ ආත්මීය ලක්ෂණ කොට තියෙනවා. මේ ආත්මයක් ඇතයි කියලා ගන්නවා, ආත්මීය වශයෙන් ගන්නවා අත්ත් සංඥාව. ඒ ආත්මීය සංඥාව කියන එක විපල්ලාසයක්. එහෙනම් ඒකේ තියෙන ප්‍රකෘතිතාවය මොකද්ද? අනාත්ම බව. එහෙනම් අනාත්ම සංඥාව එන්න නම් මොකද්ද වඩන්න ඕනේ? චිත්තානුපස්සනාව. චිත්තානුපස්සනාවේ ප්‍රතිඵලය තමයි අනත්ත් සංඥාව. ඊළඟට අන්තිම එක විපල්ලාසය නිත්‍ය සංඥා. ඔක්කොම ස්ථිරයි කියලා ගන්නවා. කැඩෙන්නේ, බිඳෙන්නේ, විනාශ වෙන්නේ, නැති වෙන්නේ, සදාතනිකයි කියලා ගන්නවා. ඒකට කියනවා නිත්‍ය සංඥාව. ඒතර නිත්‍ය සංඥාව පහව යන්න නම් වැඩි යුතු අනුපස්සනාව මොකද්ද? ධම්මානුපස්සනාව. ධම්මානුපස්සනාව වැඩිීමේ ප්‍රතිඵලය තමයි අනිත්‍ය සංඥාව වැටහෙනවා. එතකොට සතර සතිපට්ඨාන ආදී ධර්මයන් නොවැඩෙන සියල්ලෝම පසු වෙන්නේ කිනම් සංඥාවකින්ද? මෙන්න මේ කියන සුභ සංඥා, සුඛ සංඥා, අත්ත් සංඥා, නිත්‍ය සංඥා කියන හතරේ. අන්න ඒ නිසා කියනවා සත්තාරෝ විපල්ලාසා කියලා විකෘතිතා ධර්ම හතරක්. ඒ හතරෙම සත්වයා ඉන්න නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සබ්බේ පෘථග්ජනහා උම්මත්තකා කියලා කිව්වේ ඒකයි. ඒ කියන්නේ පවතින දේ විකෘතිතාවයක් විදිහට දකින්නේ. එතකොට විකෘතිතාවයක් විදිහට දකිනවා නම් ඒ උම්මත්තක භාවයක්මනේ. අන්න ඒ නිසා තමයි සත්වයාට මේ සියලු දුක උරුම වෙන්නේ. මොකක් නිසාද? මේ උම්මත්තක භාවය නිසා විපල්ලාස සකස් වෙලා, අකුසල මූල සකස් වෙලා, ආර්ය ශ්‍රාංක මාර්ගයෙන් ප්‍රතිවිරුද්ධතා ධර්මතා ගොඩ නැගිලා අවසානයේ සතර අපා දුක්ඛයකට පැමිණෙනවා. එතකොට දැන් අන්න ඒ කාරණා ටික තමයි අපි දැන් අද දවසේ කතා කරන්නේ. කොහොමද කෙසේ කිනම් ආකාරයකින්ද මෙන්න මේ කියන විපල්ලාසයන්ගෙන් කොහොමද මේ කියන අකුසල ධර්මතා ගොඩ නැගෙන්නේ කියන එක තමයි අද විමසා බලන්නේ, කතා කරන්නේ. එතකොට දැන් මේ අපි කතා කළේ ඔය හතර විපල්ලාසය, තත්හාරෝ විපල්ලාසා කියන එක. දැන් අපි නිරන්තරයෙන්ම මේ ලෝකයේ දෙස බලන්නේ ඇසෙන් රූප, කනෙන් ශබ්ද, නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් රස, මනෙන් ධම්මතා, මේවා අපි බලන්නේ මෙන්න මේ විපල්ලාසයන්ගෙන් යුක්තව. විපල්ලාස කියන්නේ විකෘතිතා ධර්මයන්ගෙන් යුක්තව. දැන් මෙතන තියෙනවා චත්තාරෝ විපල්ලාසා කියලා. මෙතන මේ විපල්ලාස හතරක්. ඒ ටික තමයි දැන් මේ කතා කළේ සුභ සංඥා, සුඛ සංඥා, අත්ත් සංඥා, නිත්‍ය සංඥා. සුභ සංඥා, සුඛ සංඥා, අත්ත් සංඥා, නිත්‍ය සංඥා. එතකොට මෙන්න මේ හතරෙන් තමයි සත්‍යය නිරන්තරයෙන්ම
එන අරමුණු විශ්ලේෂණය කරන්නේ. මොනවද? මේ අරමුණු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන අපිට එන සියලුම දේ අරමුණු විශ්ලේෂණය කරලා ගන්නෙ මනසින් මෙන්න මේ වයින් තමයි ගන්න. මේක සුභ, සුඛ, අත්ත්‍ය, නිට්ටය. ඔය විදිහට තමයි ගන්නෙ. ඔය සංඥාවලින්. මේ සංඥාවලින් ගත්තාම එයාට හැදෙනවා සංඥා විපල්ලාස වස්තු කියන කොටසක්. විපල්ලාස වස්තු. ඒ විපල්ලාස වස්තු කියන එක හැදෙන්නේ මේ සංඥාවත් බලපානවා, මේ සුඛ සංඥාවත් බලපානවා, සුභ සංඥා, සුඛ සංඥා, අත්ථ සංඥාවත් බලපානවා, මේකෙන් නිත්‍ය සංඥාවත් බලපානවා. මේ හතරම බලපාලා මේ සංඥා විපල්ලාසය කියන එක හැදෙනවා. සංඥා විපල්ලාසය කියන්නේ වැරදි හඳුනා ගැනීම. ඒ වගේම ඊළඟට මේ හතරම බලපාලා ඒ කියන්නේ සුභ සංඥාව, සුඛ සංඥාව, අත්ථ සංඥාව, නිත්‍ය සංඥාව කියන මේ හතරම බලපාලා ඉතේ හට ගන්නවා චිත්ත විපල්ලාස. සංඥා විපල්ලාසයෙන් ඊපස්සේ සිත වැරදි ආකාරයකට ගන්නවා. මේ හතරම වැරදි දත්තයන් පාදක කරගෙන ගන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියන මේ අරමුණු මනසට එනකොට මෙන්න මේ වැරදි සංඥාවෙන් ගන්න. එතකොට ඒකෙන් එන තීරණ මේ වැරදි සංඥාවෙන්මයි ගන්නෙ. හඳුනා ගැනීම වැරදි. ඒ හටගන්න සිත වැරදි. ඒ හටගන්න දිට්ඨිය දැක්ම වැරදි. එතකොට ඒ වැරද්ද හටගන්නේ මෙන්න මේ කියන ඒවයෙන්ම තමයි. මේ කියන ධර්මතාවලින්ම තමයි කියන්නේ සුඛ සංඥාවෙන් ගන්නවා. සුඛ සංඥාව, අත්ථ සංඥාව, නිත්‍ය සංඥාව කියලා මේ හතරම බලපානවා මෙතන මේ දිට්ඨි විපල්ලාසය. ඒ දිට්ඨි විපල්ලාසයට ඒ හතරම බලපානවා. එතකොට මේ දිට්ඨි විපල්ලාසය කියන්නේ ඒ දෘෂ්ටිය හට ගන්නවා. මේකෙන් ගන්න සිතෙන් ගන්න දේ ඒක දිට්ඨිගතව ගන්නවා. මේක මෙහෙමයි කියලා ගන්නවා. දැන් අපි ගමුකෝ උදාහරණයක් එක්ක මේ කාරණේ. දැන් යම් කිසි කෙනෙක් පිරිමියෙක් ස්ත්‍රීරුවක්ද ස්ත්‍රියක් පිරිමි රූපයක් හරි දකින්න. දකින්නකොට ඒක මනවඩන ප්‍රිය උපදවන මధుර රූපයක් නම් එතන සුභ වශයෙන් ගන්නවා. මේක හොඳයි කියලා ගන්නවා සංඥාවේ. ඒක තුල සැපයක් ඇතයි කියලා ගන්නවා සුඛ සංඥාව. ඒක ආත්ම කොට ගන්නවා. ඒක නිට්ටයයි කියලා ගන්නවා. මෙන්න මේ තුල ඉන්න නිසා ඒ පුද්ගලයා ඒක සකස් කරලා තියෙන නිසා එයාට හට ගන්නවා සංඥා විපල්ලාසය. හඳුනා ගැනීමම වැරදි විදිහට සකස් වෙනවා. ඊට පස්සේ ඒ සිත වැරදි සිතක් හටගන්නේ මේ විපල්ලාසයන්ගෙන් එන මේ වැරදි සහගත දත්තයන් පාදක කරලා හටගන්න එකක්. ඒ විදිහම එකක්. මේ වැරදි දත්ත නෙමේ නිසා හටගන්නේ චිත්ත විපල්ලාස. සිත විකෘතතාවෙන් යුක්ත. එතකොට ඒ සිත නිසා හටගන්න දික්තිගත වෙනවා. දික්තියක් හටගන්නවා. ඒක දික්ති විපල්ලාස කියලා කියනවා. එතකොට සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දික්ති විපල්ලාස. සංඥාව හඳුනාගත්තා. ඒක නිසා හටගන්නවා වැරදි සිත. ඒ සිත දික්තිගත වෙලා ගන්නවා. මේක මෙහෙමයි කියලා ගන්නවා. මේක මා සතු කර ගන්නට ඕනේ කියලා දික්තියක් ගන්නවා. මා සතුයි මට අයිති කියලා ඒව ගන්නවා දික්තිය. එතකොට අන්න ඒ වැරදි සිත නිසා තමයි මේ දික්ති විපල්ලාසයකට එන්නේ. දැන් අපි ගත්තොත් එහෙම දැන් පන්සල් යනවා. පන්සල් යනකොට ලස්සන මල් ගහක් තියෙනවා. එතකොට ඒකේ සුභයි කියලා ගන්නවා. සුභ වශයෙන්, සුඛ වශයෙන්, අත්ථ වශයෙන් ගන්නවා. මට හොඳයි කියලා ආත්මීය කොට අරගෙන නිත්‍ය වශයෙන් ගන්නවා. අරගෙන මේක ගොඩක් තියෙනවානේ කඩාගත්තට කමක් නැහැ කියලා දිට්ඨියක් අරගෙන ඒක ගන්නවා. එතකොට මේ සංඥාව, සිත, මේ දිට්ඨිය කියන මේවා වැරදි විදිහට පෙරලි සකස් වෙලා තියෙන නිසා තමයි මෙන්න මේ විපල්ලාස නිසා මේ විපල්ලාස වස්තු කියන මෙන්න මේ තුන හටගන්නේ. ඒවට කියනවා සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස කියලා මේ විදිහට. මේ ඔක්කොම විපල්ලාස කියන්නේ විකෘතිතා. අන්න ඒ විකෘතිතාවයේ ඉන්න නිසා මේ සංඥාවම වැරදි විදිහට ගන්න නිසා මේ සුභ සංඥා, සුඛ සංඥා, අර්ථ සංඥා, නිත්‍ය සංඥා කියලා වැරදි විදිහට ගන්න නිසා එහි ප්‍රතිඵලය හට ගන්නවා මේ තියෙන ද්වේෂය. ඒක ප්‍රතිඵලය තමයි ද්වේෂය. මෙතන කියන්නේ අකුසල මූල. ඒතර ද්වේෂ කියන අකුසල මූලයේ උපදින්න බලපානවා මේ සංඥා විපල්ලාසය. වැරදි සංඥාව. එතකොට අපිට කේන්ති යනවා නම් නිතර ඒ කේන්ති යන වාරයක් පාසාම හිතේ හටගෙන තියෙන්නේ මෙන්න මේ කියන සංඥා විපල්ලාස. ඒ දැකීමම වැරදි. වැරදි නිසාමයි මේ කියන ද්වේෂය එන්නේ. ද්වේෂය කියන එක හටගන්නේ ඒ ප්‍රශ්නේ දෙස වැරදි විදිහටම බලනවා. බලන්නේ කොහොමද? බලන්නේ මෙන්න මේ කියන සුභ සංඥා, සුඛ සංඥා, අත්ථ සංඥා, නිත්‍ය සංඥා කියන මෙන්න මේ කියන වැරදි වලින්ම. ඒ වැරදි වලින්ම හටගන්න නිසා එතන හට ගන්නවා ඒ කියන
විපල්ලාස. වස්තු කියන්නේ වැරදි සංඥාවෙන් හටගන්න. සමේ විපල්ලාස වස්තු කියන හටගන්න සංඥා විපල්ලාස. එහි ප්‍රතිඵලය තමයි ද්වේෂය. දැන් අපිට හිතලා ද්වේෂය නතර කරන්න පුළුවන්ද? දැන් බලන්න ද්වේෂය කියන අකුසල මූලික ඵලය හට ගන්නවා. මෙහි හට ගන්න ඵලයක්. ඒතකොට ඵලයක් නතර කරන්න බැහැනේ. අකුසල මූලික කියන්නේ මෙහි ඵලයක්. ඒතකොට ඒක නතර කරන්න බෑ අපි හිතලා. දැන් අපිට කවදාකවත් හිතලා අද ඉඳන් මම කේන්ති ගන්නෑ කියලා හිතුවට නතර කරන්න බෑ. එතකොට ඒ නතර කරන්න බැරි හේතුව තමයි ඒක ඵලයක් නතර කරන්න නම් හේතුවක් නතර කරන්න. හේතුව නැති කිරීම තුළ තමයි ඵලය නැති වෙන්නේ. හේතු බංගා නිරුද්ධති කියලා කියනවා. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධ. හේතු ප්‍රත්‍යයෙන් තමයි හටගන්නේ. ඒක හේතුවක් තියෙනවා නම් ඵලයක් හටගන්නවා. හේතු පටිච්ච සම්භූතං කියන්නේ. ඒ කියන්නේ සුභ සංඥා, අර්ථ සංඥා, නිත්‍ය සංඥා කියන මෙන්න මේ විපල්ලාස හතර නිසා හටගන්නවා සංඥා විපල්ලාස. ඒක ඔක්කොම දකින්න වැරදි විදිහට. එහි ප්‍රතිඵලය තමයි ද්වේෂය. ඒක අපිට කේන්ති යන්නේ මොකක් නිසාද? අපි ප්‍රශ්නයක් වැරදි විදිහටම දකින නිසාම තමයි ද්වේෂය හටගන්නේ. හැබැයි අපිට පේන්නේම මොකක්ද? අපිට පේන්නේ මේක හරි. ඒ හරි කියලා පේන්නේ මොකක් නිසාද? මෙන්න මේ කියන වැරදි සහගත විපල්ලාසයන්ගෙන්ම සිත යුක්ත නිසා. එතකොට වැරදි දේම හරි කියලා පේන ස්වභාවය තියෙන මොකද්ද? විකෘතිතාවය. අන්නේ විකෘතිතාවය නිසාමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සබ්බේ පෘථග්ජනා උම්මත්තකා කිය. එතකොට ගොඩාක් අය ඉන්නේ උම්මත්තක භාවයෙන් කියන කාරණය මේ තුල පේනවා වැටහෙනවා. එතකොට මේ කියන විපල්ලාස හතර නිසා තමයි මේ කියන සංඥා විපල්ලාසයේ එහි ප්‍රතිඵලයක් ලෙස තමයි ද්වේෂය කියන එක හටගන්නේ. ද්වේෂ අකුසල මූලය. ඊළඟට මේ සංඥාවෙන් අනතුරු ඒ සිත හට ගන්නවා. ඒ චිත්ත විපල්ලාසය. මේ හතරම පාදක කරගෙන චිත්ත විපල්ලාස. ඒ සිත නිසා හට ගන්නවා මේ ලෝභය කියන අකුසල මූලය. ඒ ලෝභය කියන අකුසල මූලයක් හටගන්නේ මේ වැරදි සංඥාව තුල හටගන්න මේ සිත නිසා. ඒකට බලපාන්නේ මේ සුභ සංඥා, සුඛ සංඥා, අර්ථ සංඥා, නිත්‍ය සංඥා කියන එකෙන් නිසා තමයි මේ චිත්ත විපල්ලාසය හටගන්නේ. එහි ප්‍රතිඵලය තමයි ලෝභය කියන එක හටගන්නේ. ඔන්න ලෝභ කුසල මූලේ හටගන්නේ හැටි. දැන් අපි තව දුරටත් විස්තර කරලා ගත්තොත් එහෙම මේ සුභ සංඥා, සුඛ සංඥා, අර්ථ සංඥා, නිත්‍ය සංඥා කියන ඒවා ගත්තාම මේ වැරදි සහගත විදිහට එන සංඥා. ඒ තුල තමයි මේ චිත්ත විපල්ලාසෙහි ප්‍රතිඵලයක් තමයි මේ ලෝභය කියන එක හටගන්නේ. ඊළඟට හටගන්නවා මේ හතරම පාදක කරගෙන කලින් වගේ ditthi විපල්ලාසෙ දිස්මිත හිත නිසා ඒ සිතෙන් හටගත්ත දේ ditthියක් බවට පත් වෙනවා. දෘෂ්ටිගත වෙනවා. ඒක මෙසේමයි. දැන් තියෙන කෙනෙක්ගෙන් ගත්තට කමක් නැහැ. අන්න ditthිගත වෙනවා. එතකොට ditthිගතයි. එතකොට දෘෂ්ටියක් ඇති වුනහම අන්නේ මේ හතරේ ප්‍රතිඵල ලෙස ditthිය හට ගන්නවා. එහි ditthi විපල්ලාසය නිසා තමයි මෝහය හටගන්නේ. මෝහය කියන අකුසලය. එතකොට මේ රාග ද්වේෂ මෝහ කියන මේ අකුසල මූල. ඒ අකුසල මූලයන්ගෙන් උපදින්නේ අකුසල ඵල. එතකොට ද්වේෂය නිසා හට ගන්නවා. මෙතන තේරුම් ගන්න මෙන්න මේ ද්වේෂය නිසා හට ගන්නවා මිත්‍යා වාචාව, මිත්‍යා කම්මන්තේ, මිත්‍යා ආජීවේ. එතකොට මේ ද්වේෂ අකුසලේ නිසා තමයි ඒ ටික හටගන්නේ. දැන් මේ කියන ද්වේෂය මේ ද්වේෂ අකුසල නිසා හට ගන්නවා මිත්‍යා වාචාව. වැරදි වචනේ බොරු කේලම් පරුස වචන සම්ප්‍රප්පලාප කියවෙන්නේ ඒක නිසා. මිච්ඡා කම්මාන්තය කියලා කියනවා ප්‍රාණඝාතය, සොරකම, අදත්තාද, ප්‍රාණඝාතය, සොරකම, කාමයේ වර්ධව ඇසිරි. මිච්ඡා කම්මාන්තය. මිච්ඡා ආජීවය කියනවා වැරදි දීපැවැත්. වසවිස වෙලඳාම, අවියායුධ වෙලඳාම, රාමත් අරක්කු වෙලඳාම, රහල් වෙලඳාම, මස් මාංශ වෙලඳාම අනිත් කෙනෙකුට යම්කිසි කාට හරි හිංසාවක් පීඩාවක් කළා දීපැවැත්ම සකස් කරගෙන තියෙනවා. ඒක මිත්‍යා ආජීවය. එතන මේ ද්වේෂය කියන නිසා මිත්‍යා වාචා කම්මන්තා ජීවිතින අකුසල මාර්ගාංගය හට ගන්න බලපං. මිත්‍යා මේ කියන ද්වේෂය කියන්නේ. ඒතර ද්වේෂය නිසා තමයි මේ වැරදි මාර්ගයට යන්නේ. වැරදි මාර්ගයට යොමු වෙන්නේ ද්වේෂය නිසා. එතකොට මේවා එකින් එකට හේතුන් නිසා තමයි හේතුන්ගෙන් තමයි ඔය හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙලා තමයි මේ හටගන්නේ. නිකන් හටගන්නේ නැහැ. එතකොට දැන් අපි මේ ද්වේෂය කියන එක නතර කරන්නට දේශය කියන නතර කලේ නැතිනම් මෙන්න මේ කියන මිත්‍යා මාර්ගාංග හැදෙනවා. ඒතර මිත්‍යා වාචා කම්මන්තා ජීව කියන්නේ මේ සීලයට අයත් මාර්ගාංගයන්ගේ විරුද්ධ ධර්මතා තුනක්. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන්නේ සීලයට අයත් මාර්ගාංග. දැන් මේ ද්වේෂය මේ සීලයට තදින්ම බලපානවා කියන කාරණේ මෙහිදී පේනව නේද? මේ ද්වේෂය ආපු සැනින් මේ මිත්‍යා පැත්ත තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒකට සම්මා වාචා කම්මන්ත ආජීව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකෙන් අනිත් පැත්තට අපි දැන් බැලුවොත් එහෙම සීලයට තද බල ප්‍රහාරක් කෙල්ල කරන්නේ මෙන්න මේ අකුසල මූලය. ද්වේෂය කියන අකුසල මූලය. එතකොට ද්වේෂය කියන අකුසල මූලය නතර කරන්නට ඊළඟට හිතලා මේක නතර කරන්නටත් බෑ. ඊළඟට ඒක හටගන්න විදිය බලන්න ඕනේ. එතකොට ඒක හටගන්න විදිය තමයි මේ අපි කතා කළේ. මේ පැත්තට ගත්තා මේ සංඥා විපල්ලාස. සංඥා විපල්ලාසය නැති කරන්නට නම් මෙන්න මෙතන
මේ සුභ සංඥාව, සුඛ සංඥාව, අර්ථ සංඥාව, නිත්‍ය සංඥාව කියන එක නතර කරන්න. මේව නතර කරන්න එකපාරට බෑ. මේව නතර කරන්නට නම් මෙතනට වඩන්න ඕනේ කායානුපස්සනාව. කායානුපස්සනාවේ ඵලය තමයි අසුභ සංඥාව. වේදනානුපස්සනාවේ එහි ඵලය තමයි දුක්ඛ සංඥාව. චිත්තානුපස්සනාවේ එහි ඵලය තමයි අනාත්මානුපස්සනාව. චිත්තානුපස්සනාවේ ඒකේ ඵලය තමයි අනාත්ම සංඥාව. ඊළඟට ධම්මානුපස්සනාවේ ඵලය තමයි අනිත්‍ය සංඥාව. එතකොට සතර සතිපට්ඨානය වඩන්න. සතර සතිපට්ඨානය වඩන කෙනාට මේ විපල්ලාස වස්තු එකක්වත් නැහැ. ඒතකොට මෙතන හැදෙනවා අලෝභ, ආදේශය, අලෝභය, අමෝහය. ඊට පස්සේ ඒ තුල හට ගන්නවා කුසල මූල නිසා හට ගන්නවා ආරෂ්ඨාංගික මාර්ග. කුසල මූල පදනම් කොට. එතකොට දැන් පැහැදිලි අපි මේ කතා කරපු දේවල් ටිකේ මෙන්න මේ කියන වැරදි සංඥාව තුල පිහිටලා තමයි මේ සත්වයාගේ භවගාමීත්වයේ සිද්ධ වෙන්නේ. එතකොට මේ තුල ඉන්න කෙනා දැන හෝ නොදැන ගමන් කරන්නේ මෙන්න මේ අකුසල මූලයන්. ලෝභ, දේශ, මොහය. ඉතින් ලෝභ, දේශ, මොහ ආදී අකුසල කර්මයන් සිත් කරගොඩ නැගෙනවා. කියන්නේ අනිත් පැත්තෙන් එයා ගොඩ නගන්නේ මොකද්ද? වැරදි මාර්ගය. මොනවාද? අනාරෂ්ඨාංග මාර්ගයේ වැරදි මිත්‍යා මාර්ගය. එතකොට දැන් ද්වේෂය නිසා හට ගන්නව අර සීලයට හානි කර ධර්මතා. මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආදී. ඊළඟට බලන්න මේ වැරදි හතර ධර්මතා හතර නිසා හට ගන්නවා චිත්ත විපල්ලාසය කියන එක, සිතේ විකෘතිතාවය. ඒක නිසා හට ගන්නවා ලෝභය. ඒ ලෝභය, ඒ සුභ සංඥා, සුඛ සංඥා, අර්ථ සංඥා, නිත්‍ය සංඥා නිසා ලෝභය. ලෝභය හට ගන්න නිසා හට ගන්නවා මිච්ඡා සංකල්පනාව. මිච්ඡා සංකල්පනා කියන්නේ කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා. ඒ වැරදි සංකල්පනා හට ගන්න. කාම සංකල්පනා ආදී දේවල් හටගන්නේ මොකක් නිසාද? මේ ලෝභය නිසා. ලෝභය හටගන්නේ මේ චිත්ත පෙරලිච්ච සිත නිසා. චිත්ත විපල්ලාසය නිසා. මේ චිත්ත විපල්ලාසය හටගන්නේ මොකක් නිසාද? මේ සුභ වැරදි විදිහට සුභ නිමිත්ත කෙරෙහි නුසුදුසු ලෙස බොහෝ සෙස මෙනෙහි කරනවා. නුසුදුසු ලෙස බොහෝ සේ මෙනෙහි කළාම මේ සුභ සංඥාව වැඩෙනවා. අසුභ දේ සුභ. ඊළඟට සුඛ සංඥාව. ඒක සැපයි කියලා ගන්නවා. අත්ත් සංඥාවේ ආත්මීය කොට ගන්නවා. නිට්ටයයි කියලා ගන්නවා. ස්ථිරයි කියලා ගන්නවා. වෙනසෙන ස්ථිර දෙයක් කියලා ගන්නවා. එතකොට මෙන්න මේ ධර්මතා තුල තමයි මේ කියන චිත්ත විපල්ලාසය ගොඩනැගෙන්නේ. ඒ විපල්ලාසය ඇති වුනහම ඕනෑම කෙනෙකුට, සිත පෙරලිච්ච කෙනෙකුට ඕනෑම දෙයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ සමාජයේ පහත්යයි සම්මත යම් දෙයක් වේද? සිත පෙරළුනහම ඒ දේ බොහෝ අනර්ග දෙයක් විදිහට කරන්න පුළුවන්. මහා අපරාධයක් වුණා, සමාජයේ බොහෝ දෙනා නිඳා සහගත කරන දෙයක් වුණත් එයා බොහෝම කැමැත්තෙන් ඒ දේ කරනවා. මොකක් නිසාද? ඒ සිත පෙරලිලා තියෙන නිසා. එතකොට උම්මත්තක භාවයක් වෙන කාමයන් පැත්තෙන් ගත්තාම සිංහල භාෂාවේ තියෙන වචනයක් ආතුරය කියලා වචනයක්. ආතුරය කියන්නේ රෝගියාටනේ. එතකොට මේ කාමයන්ගෙන් බර වෙච්ච කෙනා රෝගියෙක් වගේ. එයා රෝගියෙක් කියලා කියන්නේ දැන් උම්මත්තක භාවයටපත් වෙච්ච කෙනෙකුට අපි කියන්නේ රෝගියෙක් කියලා. උම්මත්තක භාවය නිසා දැන් මානසික රෝහලේ ඉන්න රෝගී. එතකොට එයාට තියෙන උම්මත්තක භාවයක්. එතකොට ඒතර ආතුර ස්වභාවයක්. එතකොට දැන් සිංහලෙක් කියනවා දැන් කාමයන්ට බොහෝ සෙයින් නැඹුරු කෙනාට කියනවා කාමාතුරේ. කාමයන්ට බොහෝ සෙයින් ඇලුම් කරන, ඒවා අභිනන්දනය කරන එහෙම කෙනෙක් ගත්තොත් එහෙම එයා ආතුරෙක්. දැන් අපිට කියන එකට තේරෙන්නේ නැහැ නේද? කෑමට අසීමාන්විත ආසනන් එයා ආතුර කෙනෙක්. රූපයන්ට අසීමාන්විත ආසනන් එයා ආතුර කෙනෙක්. මොනවද ආතුර? ඒ කාමයන්ගේ ආතුරෙක්. ඒක නිසා කියනවා කාමාතුර කියලා. එතකොට දැන් කාමාතුර කියන එක අපි අද කතා කරන්නේ මේ කාමාතුරයන්ගෙන් වෙන හිරිහැර කියලා එක කොටසක් පැත්තක් අල්ලලා කියනවා. නමුත් පංච කාමයන්ටම ඍජු භාවයක් දක්වනවා නම් ඒක උම්මත්තක භාවයක්. ඇයි පංච කාමයන්ටම ඍජු බවක් දක්වන්නේ? එයා මෙන්න මේ කියන විකෘතිතාවයෙන් පෙළෙන නිසා. එතකොට මේ විකෘතිතාවයෙන් පෙළෙනකොට ඒක ප්‍රකෘතිතාවය නෙමෙයිනේ තියෙන්නේ, ඒක ආතුර බවක්. අන්න ඒ නිසා කියනවා කාමාතුර. එතකොට දැන් මෙන්න මේ විපල්ලාස හතර නිසා හටගන්න මේ සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස කියන්නේ විපල්ලාස වස්තු කියනවා මේවා. මේ තුලින් දකින්නේ නම් ඒ දේ ඒ සංඥාවෙන් නම් ඉන්නේ යට ඒ සිත් ටික හට ගන්නවා. ඒ දැක්ම එනවා. මොනවද? වැරදි සහගත දැක්ම. අන්න එහි ප්‍රතිඵලය තමයි රාග දේශ මොහ හට ගැනීම. රාග දේශ මොහය හට ගන්නවා. ඒතකොට රාග දේශ මොහ කියන්නේ අකුසල මූල. එහෙනම් අකුසලයේ හට ගැනීම, අකුසලයේ පැවැත්වීමට මූල භාවයෙන් ප්‍රත්‍ය වෙන ධර්මතාවයක් තමයි අකුසලයට රාගයයි, ද්වේෂයයි, මෝහයයි. එතකොට ඒක හටගත්තට පස්සේ ඒයින් නිපදවන ඵල ටික තමයි අර දැන් ලෝභය හටගත්තාම මිච්ඡා සංකප්ප, මිච්ඡා වෑයම, මිච්ඡා සමාධි කියන්නේ. එතකොට ඒ මිච්ඡා මාර්ගාංග තුන හට ගන්නවා මේ චිත්ත විපල්ලාසය නිසා. චිත්ත විපල්ලාසය නිසා හට ගන්නවා මේ ලෝභය කියන එක හට ගන්නවා. එහි ප්‍රතිඵල තමයි මිච්ඡා සංකප්ප, මිච්ඡා වායාම, මිච්ඡා සමාධි කියන ධර්ම මාර්ගාංග වැරදිමයි.
ඔය මිත්‍යා සමාධි කියන මෙන්න මේ මාර්ගාංග මේක සකමිත්‍යා වැරදි සමාධිය සකස් කළාම එයාට එකකින් මිදෙන්න බැරි බවක් එනවා දැන් දවස්. එයාට ඒ වැරදි සමාධිය තුලම එයා ඉන්නවා. ඒ අකුසල මාර්ගය තුල හදන සමාධිය. වැරදි සමාධිය. ඒතර මේ සමාධිය හදන්නේ අර ලෝභය නිසා. ඉතින් අන්න ඒක නිසා තමයි එයාට අර වැරදි දෙයක් පෙනුනහම ඒක ඒ විදිහටම පේන්නේ ආකාරයෙන්. එතකොට පේනවා ඒ ලෝභය නිසා අර මිත්‍යා මාර්ගාංගය හැදෙන හැටි. ඊළඟට මේ ditthi විපල්ලාසයේ ඵලය තමයි මෝහය. මෝහය නිසා හදනවා මිත්‍යා දිට්ඨිය කියන බරපතල අකුසල කර්මයක්. මිත්‍යා දිට්ඨිය. ඒ මිත්‍යා දිට්ඨිය හදන්නේ මෝහය නිසා. ඒ වගේම හදනවා මිච්ඡා සතිය වැරදි සිහිය. එතකොට මිච්ඡා සති මිච්ඡා දිට්ඨිය කියන එක සකස් වෙන්නේ මෝහයෙන්. මෝහය සකස් වෙන්නේ මේ ditthi විපල්ලාසෙ නිසා. ditthi විපල්ලාසය හදගන්නේ මෙන්න මේ සතර විපල්ලාසෙ. එතකොට දැන් අපිට පේනවා මේකේ අර අනාර්යස්ථායික මාර්ගය මේ පැත්තේ මේ දිගටම මිත්‍යා මාර්ගාංගය හැදෙන හැටි. ඒ මිත්‍යා මාර්ගාංගයෙන් ඉන්න කෙනාට ප්‍රතිඵලය එතනින් එහා ප්‍රතිඵලය තමයි සතර අපාය උරුමකම කියන්නේ. එතකොට මෙන්න මේ ලෝක සත්වයා මෙන්න මේ කියන වැරදි සංඥාව තුළ තමයි ගමන් කරන්නේ. ඒ වැරදි සංඥාව ගමන් කිරීම තුළ හටගන්න හේතුඵල ටික තමයි ඔය විස්තර කරලා තියෙන හේතුන්ගෙන් හටගන්න ඵල ටික. එතකොට දැන් අපි මේක නතර කරන්නේ නැවැත්ම කොහොමද කියන එක තමයි දැන් ඊළඟට කතා කරන්න ඕනේ. මේකේ නැවැත්ම කොහොමද? මේ යන කුසල මාර්ගයට යන ක්‍රමවේදය. සත්වයා කුසලය කරා ගමන් කරන ආකාරය තමයි මේ තියෙන්නේ. එතකොට දැන් මේ කියන කොටස අපි අද කතා කරපු කොටස ඊයේ කතා කරපු දෙගිය සති කතා කරපු ටික අපි කතා කරන්නේ නැති ප්‍රකරණය තුලින් මේ කොටස විස්තර කරන්නේ පිටකෝපදේශයේ කියන ග්‍රන්ථ. එතකොට මේ පිටකෝපදේශ කියන ග්‍රන්ථය මෙන්න මෙහි සඳහන් වෙන්නේ එහි සඳහන් වෙන කොටස මෙන්න මෙතන මේ කොටසේ තමයි ඒ කතා කළේ පිටකෝපදේශය තියෙන්නේ. එතකොට මේ පිටකෝපදේශය කියන එක තුල්ල නිर्देशයේ මහා නිर्देशයේ පටිසම්භිදා මග්ගයේ සරියුත් මහ රහතන් වහන්සේ විසින් සම්පාදනය කරන්නේ. මේ නෙත්ති ප්‍රකරණය සහ පිටකෝපදේශයේ දහම් ග්‍රන්ථ දෙක සම්පාදනය කරන්නේ ධර්මයේ විස්තරාත්මකව දේශනා කරන්න පුළුවන් අග්‍රගණ්‍ය මහ රහතන් වහන්සේ කච්චායන මහ රහතන් වහන්සේ විසින් තමයි මේ ග්‍රන්ථය සම්පාදනය කරන්නේ. ඒතර මේ ග්‍රන්ථ බුද්ධ දේශනාවල මේ කියන කාරණා කොම පිටකෝපදේශයේ සඳහන් වෙන කාරණා. එතකොට දැන් මෙන්න මේ කියන විපල්ලාසයන්ගෙන් යුක්ත වෙන නිසා තමයි අපිට මේ රාග ද්වේෂ මෝහය හටගන්නේ කියන කාරණය තියෙනවා. අන්න ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සබ්බෙහි පෘථග්ජන උම්මත්තකා කියලා මෙන්න මේ හතරෙන් යුක්ත වෙන නිසා. ඉතින් ඔන්න ඔතනදී අපි දකින්න ඕනේ අර අනිත් පැත්තෙන් අර අවසාන ප්‍රතිඵලය අනාර්යස්ථාංගික මාර්ගයේ කරා සත්‍යය රැගෙන යන ආකාරය. ඉතින් ඔතන මැද හරියෙන් නතර කරන්න බෑ. මෙහෙන් නතර කරන්න බෑ. ඇයි ඒව නතර කරන්න බැරි? ඒ නතර කරන්න බැරි ඒව ඵලනේ. අපි කොච්චර හිතුවත් අද ඉඳන් මං කේන්ති ගන්න නැහැ කියලා කේන්ති ගන්න නැතුව ඉන්න බෑ. කේන්ති යනවා. ඒක ඵලය. හැබැයි මෙන්න මෙතන නතර කරන්න ඕන පුළුවන් නම් මේ කේන්තිය ගන්න එක නතර කරමාර ඵලය. ඒත් මෙතන නතර කරන්න මොකද? මේ සුභ සංඥා, සුඛ සංඥා, අත්ත් සංඥා, නිත්‍ය සංඥා කියලා ගන්න. ආත්මීය වශයෙන් ගන්න ඕනේ. දැන් තරහ යන්නේ මැයි මොකක් නිසාද? නිට්ටයයි කියලා ගන්න ඕනේ. දැන් අපි උදාහරණයක් ගෙදර කවුරු හරි අපි කියමුකෝ අපි ගෙදර ගමුකෝ ගේ ඇතුළත. දැන් දරුවන්ට කියනවා මොනවා හරි කරලා තියන්න. ඒකල දරුවෝ ඒක කරලා තියන්නේ නැහැ. වැඩි දෙයක් නෙමෙයි අපි කියමුකෝ ලයිට් නිවලා තියන්න කියනවා නිතර. අනවශ්‍ය විදුලි පහන් නිවා දාන්න. කවදාකවත් අහන්නේ ෆෑන් එක පැත්තක කරගෙනවා එළි ලයිට් එක එහෙමපත් වෙනවා. සමහර වෙලාවට ටැප් එකකුත් කරලා දාලා. ඉතින් ටැප් එක වහනවා බැන යනකොට ලයිට් එකකුත් දාලා තියෙනවා. ඒකත් බැන නිවාගෙන ගෙදර සීලින් ෆෑන් එකක් දාලා තියෙනවා. දැන් කෑ ගහන්නේ නැද්ද? දැන් මේවා මගේස් මම හම්බ කරන්නේ මේගොල්ලන්ට කිසි අමාරුවක් නැහැ කියලා ඇත්ත කාරණාව. සම්පූර්ණ ඇත්ත කාරණාව. නමුත් කෝපේන්නේ නැද්ද? කෝපේනවා. දැන් මේ කෝපේන්නේ ඇයි මේ? කෝපේන්නේ මම මෙච්චර කියලා තියනවා මේගොල්ලෝ මේක අහන්න ඕන. එහෙනම් මොකද්ද ප්‍රශ්නේ? මෙන්න මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. නිත්‍ය සංඥාව. මේ අය මෙසේ විය යුතුයි. හැබැයි කවදාකවත් එහෙම වෙන්නේ නැහැ. ඒක නිත්‍ය සංඥා. ඊළඟට ස්වාමියා හිතනවා මේ භාර්යාව මෙහෙම මෙසේ විය යුතුයි. මෙසේ විය යුතුයි. බිරිඳත් හිතනවා ස්වාමියා නම් මෙසේ විය යුතුයි. ඉතින් එහෙම වෙන්නේ නැහැ කවදාකවත්. එතකොට එතනක් තියෙන මොකද්ද ප්‍රශ්නේ? මේ නිත්‍ය සංඥාව. මේ නිත්‍ය සංඥා. දැන් මේ බිරිඳ මට මෙසේ වතුර එක කෑම කනකොට වතුර එක මේ හැමදේම කියලා දෙන්නේ. දැන් බිරිඳත් හිතන්න පුළුවන් සමහර වෙලාවට දැන් මෙහෙම තියනවා නම් මෙයා මෙසේ විය යුතුයි. එහෙම වෙන්නේ නැහැ කවුරුවත් එසේ වෙන්නේ නැහැ. ඉතින් මේ නිත්‍ය සංඥාව නිසා තමයි වෙන්නේ මේ සංඥා වැරදි සංඥාව වෙන්නේ. වැරදි සංඥාව ආවේ ගම කේන්ති යනටක් ගන්න. ඒත් මෙතන නිවැරදි නම් වැරදි සංඥාව නැහැ. කේන්ති යන්නේ නැහැ. අර පැත්තෙන් අර විචා මාර්ගේ සීලයට හානි කරන දේවල් වෙන්නේ නැහැ. මේ වැරදි සංඥාව නිත්‍ය සංඥා. දරුවෝ මෙසේ විය යුතුයි, ස්වාමියා මෙසේ විය යුතුයි, භාර්යාව මෙසේ විය යුතුයි, අම්මා තාත්තා මෙසේ විය යුතුයි, ලෝක සත්‍යෝ මෙසේ විය යුතුයි කියලා ගන්නවා නිත්‍ය සංඥාව. හැබැයි කවදාකවත් එහෙම නැහැ. ඒක
ආත්මීය වශයෙන් ගන්නවා. සුභයි ඒක හරි ඒ සුභ වශයෙන් සුඛ වශයෙන් ගන්න මේ ඔක්කොම එකතු කරලා ගන්නවා. ඒ වැරදි ගැනීම නිසා වැරදි සංඥාව තුළින් වැරදි විපල්ලාසය හට ගන්නවා. විකෘති වැරදි සංඥාව. ඒ සංඥාවම වැරදි නිසා තමයි හටගන්නේ අතනින් ඵලය. දැන් දේශය නතර කරන්න බැහැනේ අපිට කොයි ආකාරයෙන් ඒක හොඳට තේරුම් ගන්න මේක. එතකොට දේශය නතර කරන්න වෙන්නේ මාර්ගය තුල තමයි අර ඵලය නතර. ඒ වගේම ලෝභයත් එහෙමයි. ලෝභය කියන එක මම අද ඉඳන් ඇලෙන්නේ නැහැ මම මේවා අතහරිනවා කියලා එහෙම කිව්වට බෑ. ආරම්මණය එන සැනින් ඇලෙනවා ටක් ගාලා. ඇයි මෙතන හදලා තියෙන මේ විදිහට මේක උදාහරණයකට ගත්තොත් මෙහෙමයි. අපි කියමුකෝ ගඩොල් හදන කර්මාන්ත ශාලාවක් තියෙනවා. මේ ගඩොල් හදන කර්මාන්ත ශාලාවේ ගඩොල් හැදෙන අච්චුව තියෙන අඩියට. එතකොට ඒ අඩියට වැටෙන මැටි ටික ඔක්කොම සකස් වෙලා එන්නේ එහා පැත්තෙන් ගඩොල ගඩොල එන්නේ. අච්චුව තියෙන අඩියට. අපි කියනවා අඩියට එන ගඩොලට අඩි භාගෙට එන්න කියලා කියනවා. කවදාකවත් ගඩොල් අඩි භාගෙට එනවද? නෑ. හැබැයි අපි ඒව මුකුත් කියන්නේ නැතුව කියලා අච්චුව අඩි භාගෙට හදනවා. අච්චුව අඩි භාගෙට හැදුවා නම් ඒකේ නිමව ඊට පස්සේ එනවා අඩි භාගී ගඩොල්. අන්න ඒ වගේ අපි ද්වේෂය ගන්නෙ නෑ කියලා හිතුවට මෙතන අච්චුව හදලා තියෙන්නේ මේ විදිහට නම් ද්වේෂය උපදින විදිහට නම් ද්වේෂය ගන්න නෑ කිව්වට ද්වේෂය උපදිනවා. ඵලය එනවා. එහෙනම් මෙතන හදලා තියෙනවා නම් හරියට ද්වේෂය නූපදින විදිහට හේතු කාරණාවත් අතන ද්වේෂය හටගන්නේ නෑ. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ මේ බලන බැල්ම නේද? මේ වැරදි ගන්න සංඥාව නේද මේ තියෙන්නේ? ඒ දකින්න දේ දකින්න විදිහ. යම් රූපයක් දකිනවා දැකලා අපේ අර පෙර තිබ්බ වැරදි සංඥාව සුභ වශයෙන් සුඛ වශයෙන් අත්ත් වශයෙන් නිත්‍ය වශයෙන් ගන්නකොට අර වැරදි සංඥාවෙන් ගන්නකොට ඒ කාරණා වැරදි විදිහට පේන්නේ. ඒක දුටු දේ පමණක් වන ලෙස සිහිය පිටියන අර වැරදි සංඥාවෙන් නැතුව දිට්ඨිමත්තම් භවිස්සති කිව්ව තැන. දුටු දේ පමණක් වන ලෙස දක්වන එතන ඒ වැරදි මේ ටික නෑ. ඒකට අර ඒ පුද්ගලයා සම්බන්ධයෙන් ද්වේෂයක්වත් විශේෂ වශයෙන් ඇලීමක්වත් හටගන්නේ නැහැ. අන්න ඒ තුළ තමයි මේ මාර්ග ප්‍රතිපදාවට අවතීර්ණ වෙන්නේ පහින්. ඉතින් මෙන්න මේ කිව්ව කාරණා තුළ අපි මේ අකුසල මූලය උපදින ආකාරය තමයි මේ අපි දැනගත්තේ මිත්‍යා මාර්ගය. ඉතින් මිත්‍යා මාර්ගය ගත්තම ඔය මිත්‍යා මාර්ගාංගය ගත්තම මාර්ග ප්‍රත්‍ය කියලා. සූචි මහා ප ဋ ාණේ එක ප්‍රත්‍යක් තියෙනවා මාර්ග ප්‍රත්‍ය. ඔය මාර්ග ප්‍රත්‍යයෙන් කරන්නේ මොකද්ද? මේ සත්‍යය වැරදි මාර්ගයට පමුණවාල. මේ අපේම තියෙන හිතේ තියෙන ස්වභාවය. ඒ වැරදි මාර්ගයට පමුණවන සත්‍ය වැරදි මගේ අරගෙන යනවා. ඒ අරගෙන යන්නේ අර මිත්‍යා ආදී කොට තියෙන ධර්මතා. ඉතින් ඔන්න ඕකයි දකින්න ඕනේ මෙන්න මේ ලෝභ ද්වේෂ මෝහ හට ගන්න ආකාරය වැරදි සහගත විදිහට තියෙන එක. ඉතින් ඒ නිසා හරිම දුර්ලභ ධර්මයේ ඇසෙන තියෙන දුර්ලභ අවස්ථාව මේ කාලේ. ඉතින් මේ කාරණා එනකොට මෙන්න මෙතන සකස් කරගන්නද දැන් එන්න ඕනේ. දැන් අපි යනවා මෙහිදී සකස් කිරීම කොහොමද වෙන්නේ කියන. ඊට පෙර ආපහු මෙහි යම් ගැටලුවක් කාට හරි තියෙනවා නම් අහන්න පුළුවන්. ඒ සුභ සංඥා සුඛ සංඥා ඒවට අදාළව කලින් විස්තර කරා භාවනා ගැන දැන් ඒක විස්තර කරනවනේ. භාවනාව කියන කාරණේද? ඔව් දැන් සුභ සංඥා කියලා කියනකොට සංඥාව සඳහා මේ භාවනාවේ ටික ඊළඟට කතා කරමු. දැන් මේ දින වැරදි මග්ග තුල වැරදි දේවල් සකස් වෙන ආකාරය තමයි මේ. එතකොට ඊළඟ කාරණය දැන් අපි මාර්ගය ගැන කතා කරමු. මේ සුභ සංඥාව ප්‍රහාණය කර ගැනීම මොකක්ද කරන්න ඕනේ? මෙන්න මෙතනදී තමයි අපි කායානුපස්සනාව පුරුදු කරන්නේ. කායානුපස්සනාව පුරුදු කරනකොට මෙන්න මේකට අදාළ විරුද්ධ ධර්මතාවය ගොඩ නැගෙනවා. ඒක තමයි අසුභ සංඥාව. මේ අසුභ සංඥාව කියන එක හැදෙනවා. අසුභ සංඥාව හැදෙන්නේ මොකක ප්‍රතිඵලයක්ද? කායානුපස්සනාවේ ප්‍රතිඵලය. එහෙනම් කායානුපස්සනාව වඩන හැටි අපි දැන ගන්න ඕනේ. මේ කායානුපස්සනාව කියන එක වඩන කායේ කායානුපස්සී විහෙරති. කය අනුව දකිමින් වාසය කරනවා. ඒ කය අනුව දකිමින් වාසය කරනකොට තමයි අපිට මේ කය පිළිබඳ පවතින තතු වැටහෙන්නේ. දැන් ධම්මපදයේ පෙන්නේ කියනෝනේ කය තතු දැන සිත නුවරක් මෙන් සුරැකි කොට නැන අවියෙන් කෙලස් මඩින්න කියලා. ඒතර කය තතු දැන ගන්නට නම් මොකද කරන්නේ? කය තතු දැන සිත නුවරක් මෙන් සුරැකි කොට. කය තතු දැන ගන්නට නම් කායානුපස්සන. දැන් අපේ මේ කයේ තියෙන ස්වභාවය, මේ කය පවතින ස්වභාවය. ඇයි මේ කය වශයෙන් ගත්තාම මේ කය ආත්මීය වශයෙන් ගන්නෙ? කය ගන්නෙ කය ගැන විස්තර කරන්නේ ඇත්තටම කය ආත්ම කොට. දැන් සතර සතිපට්ඨානය විස්තර කරනකොට දැන් සතර සතිපට්ඨානේ කායානුපස්සනාව කියන කොටසේදී ඒකේ කොටස් කිහිපයක් වශයෙන් දැන් කය අනුව බලද්දී කායානුපස්සනාවේදී දැන් ආනාපානය තුල කතා කරනවා කායානුපස්සනාවේ අයිති කොටසක් තමයි ආනාපාන සතිය. එතකොට ආනාපාන සතිය අනතුරුව අපි ගත්තොත් එහෙම සතු ඉරියාපතේ
එතකොට ඉරියව් පැවැත්ම ඊළඟට සම්පජඤ්ඤ පබ්බ කොටස පටික්කුල මනසිකාර පබ්බ කොටස කායानुපස්සනාවේ ධාතු මනසිකාර. දැන් මේ ඔක්කොම අපි එහෙම පටලවා ගන්න නැතුව මේ කය අනුව බලමින් වාසය කරනවා. දැන් අපිට පුළුවනි දැන් අපිට මූණකට සෝදනකොට වැසිකිලි කැසිකිලි යනකොට ශරීර පිරිසිදු කරනකොට මේ ශරීරගත ස්වභාවය එතකොට ඒ ශරීරයේ පවතින ස්වභාවය දැන් කට දත් මදිනකොට කටෙහි පවතින ස්වභාවය මුහුණ සෝදනකොට එහි පවතින ස්වභාවය අපවිත්‍ර ද්‍රව්‍ය දෙලේ තියෙන පවත්නා ස්වභාවය දැන් බුදුන් වහන්සේ දේශනා කරන උච්චාර පස්තාව කම්මේහි කායේ කායानुපස්සී විහෙර දැන් වැසිකිලි කැසිකිලි යනකොට එතන සිහිය පවත්වා ගන්න. එතකොට ඒ සිහිය පැවැත්වීම තුළ ඒ කය පිළිබඳව තමයි මන අවබෝධය යන්නේ. කය පිළිබඳව අවබෝධය. එතකොට එන්නේ එතනදි පේනවා මේ කය සුබද අසුබද කියලා. අසුබද කියලා කියන අපි කලින් කියන අපි ව්‍යවහාර කරන සුබය නෙවෙයි. එහි පවතින ස්වභාවය තමයි. ඒතර සුබයයි කියලා ගත යුත්තක් මෙහි නෑ කියන එක වැටහෙනවා. සුභයයි කියා ගත යුත්තක් මෙහි නෑ කියන එක. අන්න ඒකයි එතන. ඊළඟට සුඛ සංඥාව. දැන් මේ තමන්ගේ කය තමයි ඉස්සෙල්ලාම බලන්නේ. අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙර. තමන්ගේ කය අනුව බලනකොට ඒ කයේ පවතින ස්වභාවය. දැන් සුභ තමන්ගේ කය සුභයි කියලා ගන්න. ඒ වගේම මේ කය තුල සැපයක් තියෙනවා කියලා ගන්නවා. වින්දනීය සැපයක් තියෙනවා. එතකොට ඒක බලන්න දැන් මේ සුභයයි කියන සංඥාව ඇත්තටම නැති වෙන කායානුපස්සනාව වඩන්න ඕනේ. එතකොට කායානුපස්සනාවේ වැඩිමේ ප්‍රතිඵලය තමයි අසුභ සංඥා. අසුභ සංඥා. ඊළඟට වේදනානුපස්සනාව එනවා. වේදනානුපස්සනාව වඩනකොට අන්න එයාට හට ගන්නවා මෙතන දුක්ඛ සංඥා. දුක්ඛ සංඥා. මේ දුක්ඛ සංඥාව එන්නේ මොකක් නිසාද? වේදනානුපස්සනාව වැඩිමේ ඵලයක්. ඊළඟට අත්ථ සංඥාව තියෙනවා. ඒක නැති වෙන්නේ මොකක් නිසාද? චිත්තානුපස්සනාව වඩනකොට මෙහි ආත්මීය භාවයෙන් තොරයි කියන කාරණාව ආත්ම භාවයෙන් ආත්මයෙන් හිස් කියන. ඒකට කියනවා අනාත්ම සංඥාව. ඊළඟට ධම්මානුපස්සනාව වැඩිමේ ප්‍රතිඵලයක් තමයි ධම්මානුපස්සනාව වඩනකොට අන්න එයාට වැටහෙනවා මෙහි තියෙන අනිත්‍ය සංඥාව. එතකොට මේ තියෙන්නේ ප්‍රകൃතිය. අසුභ සංඥා, දුක්ඛ සංඥා, අනාත්ම සංඥා, අනිත්‍ය සංඥා. මෙන්න මේ කියන ධර්මතාව වැඩෙනකොට මේ කියන විපල්ලාස එකක්වත් හටගන්නේ නැහැ. මේව හටගන්නේ නැහැ මේ. සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, ධිට්ඨි විපල්ලාස නැහැ. අර අලෝභ, ආදේශ, අමෝහ නැත්නම් කුසල මූල. ආදේශය, අලෝභය, අමෝහය ඒවා හැදෙනවා. එතකොට කුසල මූල හැදුනහම කුසල මූලයෙන් සකස් වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ඒ කුසල මූල බලපාලා. ඉතින් අර ඒ ටික මේකේ සඳහන් වෙන්නේ නැහැ. නමුත් ඒක සකස් වීම වශයෙන් එහෙම බලන්න පුළුවන්. ඉතින් මේක අර අකුසලයේ පැත්ත තමයි ඒකේ තියෙන්නේ. අකුසලයේ කියන කොටස අකුසලයේ දැනගත්තාම කුසලයේ පැත්ත වර්ධනය කර ගන්න ඕනේ මේ සතර සතිපට්ඨානයන්ගේ. සතර සතිපට්ඨාන ධර්ම වඩනකොට කුසල මූල මාර්ගාංග ඔක්කොම ඉදිපාද ඔක්කොම සකස් වීම ඔය ටික. එතකොට මේ භාවනා වශයෙන් වැඩි යුතු කොටස තමයි ඔය අපි විතර ඔය ටිකෙන් අපි බැහැර වෙ කියන්නේ සතර සතිපට්ඨානයන්ගෙන් යම් කිසි කෙනෙක් බැහැර වෙන්න තාක්කල් ඒ කියන්නේ සතර සතිපට්ඨානයෙන් බැහැර වෙන්න තාක්කල් එතනට කියනවා උම්මත්තක ස්වභාවයකින් යුක්තයි කියලා. කුජලයා උම්මත්තක භාවයෙන් යුක්තයි. ඉතින් අන්න එතනදී අපි උත්සාහ කරන්න ඕනේ මෙන්න මේ කියන ස්වභාවය නැත මෙදින්නේ. කියන්නේ මේ අපේ සිත මේ විකෘතිතාවයෙන් නිතරම පසු වෙනවා. ඒ කියන්නේ තණ්හා දික්ටි මාන්න කියන මෙන්න මේ ප්‍රපංචයන්ගෙන් අපේ සිත පිරීලා පවතිනවා. ඉතින් ඒක නිසා ඒ සිතේ කම්පනයක් නිතර හට ගන්නවා. චිත්තසංතානයේ කම්පනයක් හට ගන්නවා. එතකොට කම්පනයක් හටගත්තාම චලිතයක් තියෙනවා. කම්පනයක් හටගත්තාම මේ හිතේ චලිතයක් තියෙනවා. එතකොට කාය චිත්ත ධර්තයන්ගෙන් සංසිඳීමක් වෙන්නේ නැහැ. එතකොට ඒ එතකොට එන්නේ එහෙම ස්වභාවයක් තිබ්බම මේ ධර්මය අවබෝධ කරගන්න බෑ. එතකොට කම්පනයක් නැති කෙනාට අනිශ්චිතයට චලිතයක් නැහැ. චලිතයක් නැති වුනහම පස්සද්ධිය හට ගන්නවා. කාය චිත්ත ධර්තයන්ගේ සංසිඳීමක් වෙනවා. පස්සද්ධිය ඇති කල්ලි කාමාදීනවයන්ගේ නතිය. ඒ කියන්නේ නැමීම. කාමාදී භවයේහි නතිය කියලා කියන්නේ කාමයන්ට නැමී පවත්නා ස්වභාවය. නතිය. ඒක වෙන්නේ නැහැ. අපේ හිත නිතර කාමයන්ට නැමී පවතින ගතියක් තියෙනවා. ඒ කාමයන්ට නැමී පවතින්නේ අර චලිතයක් තියෙනවා. අර ඒ කම්පනයක් තියෙන නිසා කාය චිත්ත කයෙන් සිත ධර්තයන්ගේ ඒ සංසිඳීමක් එනකොට අර පස්සද්ධිය ඇති වෙනවම කාමාදීනයන්ගේ තියෙන නැමීම් ගතිය නැමී පවතින නතිය කියලා කියනවා. ඒක වෙන්නේ. නතිය නැති කල්ලි භවයෙන් භවයට පැමිණීමක් යාමක් සිද්ධ වෙන්නේ නැහැ.
අනේ නතිය කියන එක නැමී පවතින ස්වභාවය, කාමයන්ට නැමී පවතින ස්වභාවය නැති වුනහම අර භවෙන් භවයට යන ඒ යෑම නතර වෙනවා. ආගති ගති නැති නිසා කල්ලි චුති උප්පත්තිය නොවේ. චුතියත් එක්ක නැවත ප්‍රතිසන්දිය හටගන්නේ නැහැ. එතකොට උපාදාන පත්‍ය භවෝ කියලා කියන්නේ ඒක. උපාදානයේ කාමයන්ට නැමී පවත්නා ස්වභාවය නැති වුනහම. අන්න එතකොට ඒක එහෙම පරලොව නොවේ. පරලොවක් හටගන්නේ නැහැ. ඒ දෙලොවම හට නැති වෙන නිසා මෙලොවේ තියෙන ධර්තයන්ගේ ස්වභාවයක් නැති වෙන නිසා ඔබ ලෝකේ නොපැවැත්ම වට දුක්ඛයන්ගේ අන්තය වෙයි කියලා කියනවා. ඒ කියන්නේ සංසාරගත දුක්ඛයන්ගේ නැති වී යාම සිද්ධ වෙනවා. එතකොට දැන් මෙන්න මේ කියන නැවත භවයක් කරා යන්නේ මේ නැතිය නිසා, නැමීම නිසා, කාමයන්ට නැමී පවත්නා ස්වභාවය. ඒක කාමයන්ට නැමී පවත්නා ස්වභාවය අපේ මේ විපල්ලාසයන් නිසා හටගන්නේ. කාමයන්ට නැමී පවත්න ඒ චලිතය තියෙනවා. ඒක නිසා අපේ සීලය සංවර භාවයක් නැති කරලා අපිට අර සමාධි භාවයකට යන්න තියෙන හේතු කාරණා ටික මුළුමනින්ම නැති කරලා තියෙන්නේ මෙන්න මේ විපල්ලාසයන්ගේ මේ සිත වෙලාගෙන තියෙන නිසා. අපේ සිත නිතරම මේ කාමාදී ධර්තයන්ගෙන් අපේ සිත ලොකු කම්පණයකටපත් කරලා තියෙනවා. ඒ කම්පණයකින් ඉන්න තාක් කල් මේ ගාම්භීර ධර්මයක් තේරුම් ගන්න, වටහා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ හිතේ නිතරම චලිතයක්, චලනයක් තියෙන නිසා. එතකොට ඒ වගේම පොඩ්ඩක් ගැලවෙන්න පුළුවන්, පොඩ්ඩක් මෑත් වෙලා මේ වැරදි සංඥාවන්ගෙන් පොඩ්ඩක් ඉවත් වෙලා අපි පොඩ්ඩක් විමසුමකින් බැලුවාම තමයි අපිට යම් කිසි දෙයක් වටහා ගන්න පුළුවන්. අන්න ඒක නිසා තමයි අර විදර්ශනා වඩනකොට අර අපේ තියෙන කම්පණයෙන් ටිකක් බැහැර වෙලා විදසුන් වඩන්න ඕනේ කියන ගතිය තියෙනවා. ඉතින් අපි කම්පනයන්ගෙන් යුක්තව අපි කෙලෙස් සහිත ස්වභාවයෙන්ම ගිර විදර්ශනාවට මනස ගොඩනගන්න පටන් ගත්තට ඒ මනස ඊට සුදුසු නැහැ. ඒ සුදුසු ආකාරයට සකස් කරලා ඕනේ භාවනාවකට හිත තියන්න. ඒක නිසා අපි කායානුපස්සනාදී ධර්මතා ක්‍රමානුකූල වඩන්න පුරුදු කරන්න උත්සාහ කරන්න ඕනේ. හොඳයි. අපි අද කතා කරපු කොටසේ කාට හරි මොනවා ප්‍රශ්නයක් තියෙනවා? එතන කායානුපස්සනාව වඩන්නේ කොහොමද? එතනදී අසුබ සංඥාව වැඩෙන්නේ කොහොමද කියලා උපමාවකින් දැක්කුවොත්? දැන් කායානුපස්සනාව වඩනකොට අසුබ සංඥාව වැඩෙන්නේ කොහොමද කියන එක අපි දැන් මෙතන කතා කළොත් එහෙම දැන් පටික්කුල මනස්කාර පබ්බය ගත්තොත් එහෙම අනිවාර්යයෙන් මේක තුල ඍජුවම තියෙනවා. මේක දැන් අපි ගත්තොත් එහෙම දැන් පටික්කුල මනසිකාරයේ කායානුපස්සනාවේදී කේසා ලෝමාන කාදන්තා ආදී වශයෙන් මෙනෙහි කරන්න ගත්තොත් ඒක ඍජුවම එතන අසුබ සංඥාව ප්‍රකට කරනවා. හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ අසුබ සංඥාව කියන කාරණය හිතලා ගන්න එකක් නන් නෙවෙයි. ඒක බලනකොට නුවණින් මදහත් මධ්‍යස්ථ මනසකින් බලනකොට පේන දෙයක්. මේ කය. දැන් උදාහරණයකට අපි පොඩි සරල උදාහරණයක් ගමු. අපි දැන් උදෑසන මූණ හොදනක ගන්නකොට උදෑසන මූණ හොදනකොට දත්ම දිනවනේ. ඒ දත්ම දිනකොට මේ දත්වල පවතින සහ මුඛය තුල පවතින සැබෑ ස්වභාවය අපිට පේනවා. එහි තියෙන දුර්ගන්ධ ස්වභාවය ඒක නිකන් අමුතු දෙයක් නෙමෙයි. මේ පිට කාගේවත් ශරීරයකින් පැමිණිච්ච දෙයක්වත් එහෙම නැත්නම් මේ බ්‍රෂ් එකේ තියෙන දෙයක්වත් වෙන ඒක තියෙන ආලේපේ තියෙන දෙයක්වත් නෙමෙයි. ඒක කෙලින්ම මේ කයෙහි දත්වල මේ ඇතුළත තියෙන මස්වල තියෙන ස්වභාවය. ඒවා පල්වීම තුල මේ තියෙන කයේ තියෙන ස්වභාවය තමයි අර දුර්ගන්ධ විදියට එන්නේ. එතකොට ඒක පිළිකුල් කරන්න දෙයක් නෙවෙයි එතන තියෙන්නේ. මේ මුඛය මේ ස්වභාව කොට ඇත්තේ. මගේ ශරීරය මෙන්න මේ ස්වභාවය කොට ඇත්තේ. එතකොට මේ දුර්ගන්ධය මගේ ශරීරයේ පවතින ස්වභාවයනේ. එතකොට මේ ශරීරය මේ බඳු වූ ස්වභාව කොට ඇති දෙයක් කියලා අර පිළිකුල් කරන්නේ නැති අප්‍රසන්න කරන්නේ නැති මනසකින් මේ කය තතු දකින්න. හැබැයි බැරි වෙලාවත් මේක තියෙන ගඳ කියලා හිතුවා නම් ඒ කියන්නේ මේක තියෙන මේ පමණ දුර්ගන්ධයි කියන එක අප්‍රසන්නව ගත්තා නම් එතන සැනින් හට ගන්නවා ද්වේෂචෛතසිකය. ද්වේෂචෛතසිකය හටගත්ත සැනින් ඒක පිළිබඳ දකින්න පුළුවන් සියලු දේවල් වහනවා. ද්වේෂය හටගත්ත සැනින් කය පිළිබඳ දකින්න පුළුවන් සියල්ලම එතනින් සහ මුලින්ම වසා දමනවා. එතනින් එහාට ඊට පස්සේ දකින්න බෑ. එතනින් එහාට ද්වේෂය දිගටම හටගන්නේ ද්වේෂය. එතකොට දැන් අන්න ඒ නිසා අපි ගොඩාක් වෙලාවට අනුන්ගේ ශරීර නෙමෙයි අනුන්ගේ ශරීරයේ යථා ස්වභාවය දැක්කත් ද්වේෂයට. දැන් අර එක දවසක් අර මම කිව්ව දවසට මේ අර බස් එකේ යනකොට එහා පැත්තේ එක්කෙනෙක් වමනේ දැම්මා. එතකොට ඒ වමනේ එක දානවා දැකලා එහා පැත්තේ කෙනත් ඒ જાතියෙම එකක් දැම්මා. එයා
එතකොට දැන් එයා හිතන්නේ නෑනේ මගේ කුස ඇතුලේ ඉබඳු ස්වභාව කොට ඇති කියලා. අර දේ අප්‍රසන්න කළා. අර දේ අප්‍රසන්න කරලා එයාගේ මුවින් පිට උනේත් මොකද්ද? ඒකම නේද? එයා දාපු දේම නේද මෙයාගේ දෙවෙනි කෙනාගේ මුවිනුත් පිට උනේ. එතකොට දැන් ඇයි මේ ද්වේෂය හටගත්තේ? ඒ ද්වේෂය හටගත්තේ මේ මගේ කය සුභ කියලා ගන්නවා. මේ සුභ සුඛ අත්‍ය නිත්‍ය වශයෙන් ගන්නවා. ඒතර මගේ තුල එහෙම දෙයක් නෑ කියලා ගන්න. හැබැයි බලන තාක්කල් පේන්නේ නෑ. කාටවත් පේන්නේ නෑ. දැන් අපි මේ කයක් ඇසුරු කරගෙන යනවා. මේ කයක් හැමදාම උදේ සුද්ධ පවිත්‍ර කරලා පිරිසිදු කරලා නඩත්තු කරලා මේ හවලා පොවලා මේව කරලා පවත්වාගෙන යනවා. හැබැයි අපි කවදාකවත් දන්නේ මේ කය කොහොමද කියන කාරණා. මේ කයේ තතු කවදාකවත් දකින්නේ. මේකට ඇලී ලාන්ති මොහොතේ මේක දාලා යනවා. ඒත් දැනගත්තද? නෑ දැනගන්නේ නැද්දා අතහැරිය සෙනින් තව එකක් අල්ලලා. ඒතර මේක අතහැරනත් එකම ඒ දේ අල්ලගන්නවා එතන අල්ලගන්නවා. එතනත් මෙතන අල්ලගත්ත විදිහටම අල්ලගෙන යනවා. එතන කයෙත් දකින්නවද? නෑ. ඒ වගේ අපේ මේ අතහැරපු කය එකතු කළොත් මහා මේරු පර්වතයේ තරම් විශාල අස්ති ගොඩක් ඊටත් වඩා විශාලයි කියලා. අතහැරපු මේ ශරීර කූඩු වල තියෙන අස්ති එකතු කළොත්. ඒතර හැබැයි එක කයකවත් අපි මේ தත්ත්වය තේරුම් ගත්තද නෑ. ඒ හැම එකකම අපි ඇලිලා ගන්නවා සුභ සුඛ වශයෙන්. හැබැයි කය තතු දැන සිත නුවරක් මෙන් සුරකි කොට නැනාවියෙන් කෙලස් මරු මඩින්. ඒතර දැන් මෙහිදී මේ ධම්මපදයේ ගාථාව ආකාරයට කය තතු දකින්න. කය තතු දකින්නට නම් අපිට අපි අර කතා කරපු දේ එක අභ්‍යාසය බාත්රූම් එකේ අපි අඩුමතරමේ විනාඩි 20ක් විනාඩි 30ක් විතර ඉන්නවනේ. මුණකට සෝදලා නාලා කරලා පිරිසිදු කරලා ශරීර කෘත්‍ය සිද්ධ කරලා ওই ටික කරලා එනකොට පිරිසිදු වෙලා එනකොට එතකොට දැන් ඔන්න ඔය විනාඩි 30 තුල කය දෙස බැලුවා නම් විනාඩි 30ක් විදර්ශනාවනේ. ඒතර මුණකට සෝදන ටිකේ එතන විනාඩි 30ක් හරියට ඒ දේ 100 තියාගෙන කළා නම් විනාඩි 30ක් එතන උදෑසන අපි භාවනාවක් කරලා විදර්ශනා භාවනාව මොකද්ද? කායानुපස්සනාව. කය තතු බැලේ. එතකොට ඒ බැලීම තුල අර පටිගෙන් ද්වේෂයෙන් නෙමෙයි. එතකොට මේ කයේ තියෙන යථාර්ථය තේරෙන්නේ. දැන් මේකේ බුදුන් වහන්සේ දේශනා කරන උච්චාර ප්‍රස්තාව කම්මෙහි කායේ කායානුපස්සී විහෙරති. ඊළඟට දැන් වැසිකිලි කැසිකිලි යන අවස්ථාවේදී පවා සම්පජන්‍ය පබ්බේ කොටස කායානුපස්සනයි සම්පජන්‍ය. දැන් ඒකේ මුල් කොටසේ කියනවානේ පුනිච පරම්බික්කවේ බික්කු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොති. එතන ඉදිරියට යාමේදී ආපසු හැරීමේදී නුවණින් බලනවා කියලා. ගමන් කිරීමේදී සිහියෙන් ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. ඉදිරිපස බැලීමේදී පිටිපස බැලීමේදී සිහියෙන් බලනවා. ඊළඟට සම්බින්ජිතේ පසාරිතේ සම්පජානකාරී හොති. අතපය අකුලනකොට දිගහරනකොට සිහියෙන් කරනවා. සංඝාටිපත්ත චීවර ධාරේනේ සම්පජානකාරී හොති. දැන් භික්ෂුන් වහන්සේලාට නම් සිවුරු පොරවද්දි සිවුරක් ගලවද්දි දැන් අපිට ඇඳුම් ඇඟලා ගනිද්දි ඇඳුම් ශරීර ඉවත් කරද්දී සිහියෙන් කිරීම. අසිතේ පිටේ වාසිතේ සාහිත්‍ය සම්පජානකාර්ය අනුභව කිරීමේදී පානය කිරීමේදී අතුරුපස ගැනීමේදී රස විඳීමේදී මන්ද අපි මේ සිල්ගත් දවසට දැන් අපි කෑම කනකොට අපි දන්නවද ඇත්තටම මේ කෑමේ තියෙන රසය කෑමේ කියන රසය කෙසේ වෙතත් කෑවේ මොනවද කියලා හිතුවොත් එහෙම දවල්ට කෑවේ මොනවද කියලා හිතුවොත් එහෙම නිකන් ටක් ගාලා කියන්න පුළුවන්. එහෙම කියනනම් මට ටිකක් හිතලා නේද කියන්නේ. උදේට කෑවේ මොනවද කියලා හිතුවොත් ටික වෙලාවක් යනවා සමහර වෙලාවට. ඊයරයට කෑවේ මොනවද කියලා හිතුවොත් මතකද. දවල්ට නම් කොහොමද. එතකොට ඇයි එහෙම වෙලා තියෙන්නේ? එහෙම වෙලා තියෙන අපි ඒක සිහියෙන් කාලා නැහැ. සිහියෙන් කාලා නැහැ. ඉතින් අන්න ඒ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් සිහියෙන් කෑවනම් තාහුදේත් මතකයි. එහි පවතිච්ච රසයක් මතකයි. එතකොට දැන් රස විඳිනකොට දිවට දැනෙන ආකාරය දිවේ කොයි තැන් වලද රසය දැනෙන්නේ කියලා හොත් එම කවුරු හරි ප්‍රශ්නයක් දිවට දැනෙන්නේ කියන්නේ. දිවේ තැන් ටික කියන්න දන්නේ නැහැ. ඇයි? සිහියෙන් කන්නේ. සිහියෙන් කනකොට මේ දිවේ මේ දෙපැත්ත මේ දිවේ පැති දෙකක් තියෙනවා. එහෙම ගත්තාම මේ දිවේ පැති දෙකක් තියෙනවා. මේ පැත්තයි මේ පැත්තයි. මේ පැත්තට දැනෙන රසයෙන් ඒ පැත්තට දැනෙනකොට මේ දිවෙන් කරන්නේ මොකද්ද? මේ දිවෙන් පෙරලනවා මේ පැත්තට. මේ පැත්තේ රසය ගන්නවා. මේ පැත්තෙන් රසය අරගෙන ආයි මොකද කරන්නේ? කේටයත් එක්ක ආයි පෙරලනවා මේ පැත්තට. එතකොට දිවේ ආයි මේ පැත්ත. එතකොට ඉස්සරහට මේ දෙපැත්තට පෙරලනවා. මෙහෙම පෙරලා තමයි මේ හපන්නේ. හපන එකෙන් කරන්නේ මොකද්ද? මේ රස වින්දනය කරනවා. මේ රස වින්දනය කරනකොට මෙතන උපදිනවා තණ්හාව. තණ්හාව ඉපදෙනවාත් එක්කම මේක තුල තියෙන සිහිය නැති වෙනවා. මේ බැලීම කරන්න පුළුවන් සමස්ත සිහිය නැති වෙනවා. එතකොට කනවා කෑවට දෙන නොකෑ වගේ. එතකොට දැන් එතන කියන්නේ අනුභව කිරීමේදී පානය කිරීමේදී අතුරුපස ගැනීමේදී රස විඳීමේදී මනා ප්‍රඥාවෙන් යුක්තව කරයි. ඒ කියන්නේ අසිතේ පිසේ වාසිතේ සාහිතේ. එතකොට දැන් මෙතනදී ඒ මනා අවබෝධයේ සිහියෙන් හපනකොට හපනවා කියලා දැනගනිමින් ඒ සිහියෙන් ඒක කළා නම් මේ සමස්තයම දැනෙනවා. එතකොට කය අනුව තමයි බලන්නේ. ඔක අපි සිල්ගත් දවසට කරනවා. ගෙදර ඉන්නකොට එහෙම නැහැ. ගෙදර ඉන්නකොට තව වැඩ දහසක් එක්ක අපි ආහාර ගන්න එකත් සිහියෙන් ගත්තා නම් ආහාර ගන්න එකට විනාඩි 15ක් විතර යනවනේ.
උදේට මූණ හොදන්න පැය භාගයයි, උදේට කෑම කන්න විනාඩි 15යි, දවල්ට කෑම කන්න විනාඩි 15යි, රැයට කෑම කනකොට විනාඩි 15යි, එතන විනාඩි 45යි, පැය එකයි කාලයි, ඇඟ සෝදනකොට පැය දෙක. එතකොට ඔය ටික හරියට කළා නම් මොනවද? උදේට මූණ හොදන එකයි රැයට නාන පිරිසිදු වෙනවා නම් ඔය අවස්ථාවේ. ඒක දෙකක් තියෙමුකෝ. දත් නැදලා රැයට දත් නැදලා මූණකට සෝදලා ඉන්දට යන්න පෙර ආතුවයි, උදෑසන මූණකට සෝදලා දත් නැදලා ඒකයි කෑමට වේල් 3 ගන්න අවස්ථාවයි. ඔය වේල් 3 ගන්නකොට පැය කාල ගාන තිබ්බොත් විනාඩි 45යි. අතන්ට නාන්න මූණකට හොදන්න පැය භාගෙ තිබ්බත් එතකොට පැය දෙකකට වැඩිනේ. පැය දෙකක් ආසන්න කාලයක් විනාඩි 45යි. ඔය පැය දෙකකට ආසන්න කාලයක් තියෙනවා. පැයකමාරක් කියමුකෝ අපි. එතකොට පැයකමාරක් දවසට භාවනා කළා විදර්ශනා. දැන් ඔය වේලාව දැන් කෑම කනකොට සිහියෙන් කන්න බැරි නම් ඉතින් ඇත්තට මේක අපි මොකටද හම්බ කරන්නේ? ඉතින් අපි මේ ජීවත් වෙන්නේ. එතකොට ඒක ජීවත් වෙන්නේ පළවෙනි එකනේ සබ්බේ සත්ත ආහාරට්ටි ටික ආහාරය ගැනීම. ඉතින් ආහාර ගන්න වෙලාවත් අපිට 100ක් තියාගන්න බැහැ නම් අපෙන් ඇති වැඩකුත් නැහැනේ. ඊළඟ එකට අපේ මේ ශරීරය නඩත්තු කරන ඊළඟ එකනේ මේ ශරීරය පිරිසිදු කරන එක. ඒතර ශරීරය පිරිසිදු කරන එකත් 100ක් තියාගන්න බැහැ නම් ඒකිනුත් අපේ ඇති වැඩක් නැහැ. ඉතින් ඔන්න ඔය අවස්ථා ටික අවවාද කරලා හිත 100 පිටවන්න පුළුවන් තැන් ටිකක්. එතකොට බලන්න අඩුම තරමේ පැයකමාර පැය දෙකක් විතර ඔය අවස්ථා ටිකේදී අපි මේ ටික කළා නම් පැය දෙකක් භාවනා කළා නේද විදර්ශනා. දවසකට පැය දෙකක් විදර්ශනා භාවනා කළා. එතකොට ඊට අමතරව අපි හිතලා යම් කිසි දෙයක් පුරුදු කළා නම් දවසට පැය 4-5ක් අපි භාවනා කරලා ගොඩක් වෙනවා. ඉතින් ඕක අමාරු දෙයක් නෙමෙයි මේ දහම් මාර්ග කියන්නේ. අර විදිහට සම්පජන්ණය පුරුදු කරන්න ඕනේ. අර අසිතේ වාපීතේ වාතේ ඔය විදිහට අනුභව කිරීමේදී පානෝය කිරීමේදී ශරීර මොහල් තේ බොනකොට ඒ අවස්ථාව ගත්තාම පැය දෙකක් විතර කලවනාකරණය කරගන්න පුළුවන්. ඒ උච්චාර ප්‍රස්තාව කම්මේ සම්පජානකාරී වේ. උච්චාර ප්‍රස්තාව කම්මේ කියන්නේ මල මුත්‍ර කිරීමේදී මනා ප්‍රඥාවෙන් යුතුව කරනවා. එතකොට එතනත් කියන්නේ සිහිය සතිය පවත්වාගෙන මගේ කය මෙබඳු ස්වභාව කොට ඇති. එතකොට එහි පවත්නා ස්වභාවයට එක එක්කෙනාට එක එක ආකාරයට දැනෙනවා. එතකොට මගේ කය දැන් මේක පිළිකුල් කළා කියන්නේ ශරීරයේ උදරයේ තියෙන මේ ස්වභාවය නැති වෙනවා. නෑ මේ පවතින ස්වභාවය ඇත්තම කාරණේ. අපි ආහාර අනුභවයේ බොහෝ දෙනා එක්ක ප්‍රිය සමගිව මේ සෙව්ඩ බොහෝ සිනහ වෙවි අර භුක්ති විඳින ආහාරය මේ ශරීරයෙන් නිරුද්ධ කරන කියන්නේ ශරීරයෙන් පිට කරලා යන අවස්ථාවේදී අපි ඒක සැඟවිලා එහෙම කරන්නේ මොකක් නිසාද මේ ශරීරයේ ඒ තරම්ම අපවිත්‍ර ස්වභාවයෙන් තියෙන මෙන්න මේ ස්වභාවය තේරුම් ගන්න මේ අසුභ ස්වභාවය ශරීරයේ තේරුම් ගන්න මේක හොඳ අවස්ථාවක්. එම අවස්ථාවක් නෙවෙයි නම් බුදුන් වහන්සේ දේශනා කරන්නේ උච්චාර ප්‍රස්තාව කම්මෙහි කාය කායනුපස්සී විහෙරති කිය. මේ ශරීරයේ තියෙන අභ්‍යන්තරගත ස්වභාවය හොඳටම පේන අවස්ථාවක් තමයි ඒ ශරීර කෘත්‍ය සිද්ධ කරන අවස්ථාව සහ මේ මුඛය පිරිසිදු කරන අවස්ථාව. මේ අභ්‍යන්තරක තියෙන කොටස් වල ස්වභාවය පේනවා. ගන්න ආහාරය මේ ප්‍රණීතව මිහිරි ලෙස සුවඳ ලෙස සකසන ආහාරය අවසාන වෙන ඵලය. එතකොට මේ ශරීරගත ස්වභාවය තේරෙනවා. මෙන්න මෙතන තමයි මේ කයේ තුල තියෙන අසුභය කියන එක ගන්න. දැන් මේ අර අපි පිළිකුල් කරන ගතිය නෙවෙයි. දැන් එක දවස්තාවක් තිබුණා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ වෛද්‍ය ප්‍රදර්ශනයක් තිබුණා. ඒ වෛද්‍ය ප්‍රදර්ශනයේ සම්පූර්ණ මිනි කපලා කෑලි කෑලිට කපලා එක විදිහට ප්‍රදර්ශනය කරලා තියෙනවා ඒ වෛද්‍ය ශිෂ්‍යයා. ඉතින් ඕකට යනකොට තනිකරම කරවල වාඩිවට ගියා වගේ ගඳයි. ඉතින් ඒ ශරීර ස්වභාවය. ඉතින් ගොඩාක් අය මේ නහයට මෙහෙ තියාගෙන යන්නේ දුර්ගන්ධයි තරම්. එතකොට දැන් තමන්ගේ ශරීරයත් ඉතින් ඒ බොක්ක තමයි ඉතින් ආයේ. අපේ ශරීරයත් කොහොම තිබ්බනම් අනිත් අයත් යන්නේ නහය වහගෙන එහෙම තමයි. ඒ කියන්නේ අපි හිතනවා අපේ ශරීරයේ බඳු ස්වභාව කොට නැහැ කියලා. දැන් අමුසොහොනේදී නව ජීවිතකයේ වඩනකොට බලන්න හොඳට මිනි කුණු ගඳක් කියන එක උකුලන්ට හරිම අමාරුයි. මිනි කුණු ගඳක් ඕනේ නැහැ. ගෙදර කැරපොත්තෙක් පොඩි වෙලා තිබ්බොත්, ඌණෙක් මැරිලා තිබ්බොත් එන ගඳ බලන්න. මීයක් කුණු වෙලා තිබ්බොත් අහන්න දෙයක්. අතක ඉන්න බැරි දුර්ගන්ධයක්. ඌසේ බල්ලෙක් එහෙමනම් කතා කරන්න දෙයක්. මිනිස්සෙක් කොහොමද තියෙන්නේ? ඒක දරා ගන්න බැරි කුණු ගඳක්. එතකොට කුණු වෙන මිනිය, පණුව ගහන මිනිය තමන්ගේ අභිමුඛව තියලා කොහොමද විදර්ශනාවට ගන්නෙ හිත? එක ව්‍යාපාදයක් හැදුනොත්, ඒ කියන්නේ ව්‍යාපාද සිතක් ඇතුනේ ගාම එතනින් එහාට භාවනාව වෙන්නේ නැහැ. ඒ කියන්නේ
ප්‍රසන්නයි පිළිකුල් කියලා ආවෙගා වැඩෙන්නේ. හැබැයි එතන මොකද්ද වෙන්නේ? මේ දුර්ගන්ධය අධිකතර දුර්ගන්ධය එනකොට හිත තියෙනවා. මේ ස්වභාවය මගේ ශරීරය ඉක්මවල නැහැ. කියනකොටම ප්‍රඥාව අවදි වෙනවා. ව්‍යාපාදයට ඉඩක් නැහැ. ද්වේෂයට ඉඩක් නැහැ. පිළිකුල් කරන ගතිය. අර මලමිණිය පිළිකුල් කරන ගතිය එන්නේ නැහැ. එන්නේ මොකද්ද? මේ මලමිණියේ පවත්නා වූ ස්වභාවය මගේ ශරීරයේ ඉක්මවල නැහැ. මගේ ශරීරයේද මෙබඳු ස්වභාව කොට ඇත්තේ. කියනකොට බහිද්ධාවා කායේ කායानुපස්සී විරද බාහිර කය මේ තියෙන්නේ මලමිණිය නවසීවිතකේ. මේ බහිද්ධ කය ඊට පස්සේ බලන්නේ කොහොමද? අජ්ජත් බහිද්ධාවා කායේ කායानुපස්සී විහෙරති. බහිද්ධ කයයි අජ්ජත් කයයි. අජ්ජත් කය කියන්නේ මගේ ශරීරය. ඒ බහිද්ධ කයයි අජ්ජත් කයයි සංසන්දනය කරන අජ්ජත් බහිද්ධාවා කායේ කායानुපස්සී විහෙරති. මේ මලමිණියේ පවතිනා ස්වභාවය මගේ ශරීරය ඉක්මවල නැහැ. මේ මගේ ශරීරයේද මෙබඳු කොට ස්වභාව කොට ඇත්තේ. මෙබඳු ස්වභාව කොට ඇත්තේ කියලා දකිනවා. එතකොට මෙන්න මේ සංසන්දනයේදී අර බාහිර ශරීරය උපකාර කරගෙන මගේ ශරීර ස්වභාවයමයි දකින්නේ. දිවන් දකින්නේ මේ කයෙමයි. මේ කයේ ස්වභාවය දැකලා තමයි තියෙන්නේ. බාහිර කය උපකාර කරගන්නවා මගේ කයේ ස්වභාවය දකින්න. නවසීවිතකින් කරන්නේ යන්නේ. එතකොට කෙනෙක් නිවන් දකින්නේ බාහිර ස්වභාවයක් දැකලා නෙමෙයි. කෙනෙක් නිවන් දකින්නේ ඒ බාහිර කෙනාගේ ශරීරය දැක්කහම මගේ ශරීරයේද මෙබඳු ස්වභාව කොට ඇත්තේ කියලා දන්නවා. එතකොට තමා තුළින් තමයි තමාගේ කය පිළිබඳ තමයි මේ අවබෝධය වැටහෙන්නේ. එතකොට දැන් අන්න ඒ ආකාරයට දකින්න හොඳ එකක් තමයි ඔය උච්චාර ප්‍රස්තාව කම්මෙහි කියන කොට. ඒක බලන්න ඒක සම්පූර්ණයෙන්ම බාත්රූම් එකේදී අපි ශරීරය සුද්ධ පවිත්‍ර කරන්නේ මේ සියල්ලම විදර්ශනාවක් වඩලා අපිට එළියට එන්න පුළුවන් මනස හරිය නිරවුල්ල හැම දවසකම මේක පුරුද්දක් වශයෙන් අපිට මේක අපි පොඩි කාලේ ඉඳන් අපි කරලා නැති නිසා අපිට හුරු නැති ස්වභාවයක් තියෙන මේක හුරු කරන්න කීප දවසක් කරලා බලන්න මෙහෙම බලනකොට අපිට නිතරම ඒක හුරු වෙන ස්වභාවයක් එනවා. එතකොට ඒ බලන හැම අවස්ථාවකදීම අපේ කය තමයි අපිට එක ආකාරයට වැටෙන්න ගන්න. ඉතින් අන්න ඒ විදිහට කය අනුව බලනකොට තමයි ඔය කියන අසුභය කියන එක අපිට අසුභ ස්වභාවය වැටෙන්නේ කය. එතකොට දැන් අපි අර ව්‍යවහාර කරන අසුභය නෙමෙයි ඊට වැඩි හුඟක් වෙනස් හැඟීමක් තමයි ඒ දහම් හැඟීම කය පිළිබඳ බලත්. අර අපි ව්‍යවහාර කරන අසුභය නෙමෙයි. ඒ අසුභය ඒ දහමට සම්පූර්ණ වැරදි. අසුභය කියන පිළිකුල කියන වචනේත් වැරදි. ඔය වචන ටිකක් තියෙනවා වචන වැරදි. නමුත් ඉතින් ඒ වචන හැඟීම දෙන්න ඒ වචන භාවිතා කරලා තියෙනවා. පිළිකුල කියන වචනේ. පිළිකුල කියන එක ද්වේෂ සහගත නිශ්චිත භාවයක් තියෙනවා. එතකොට ඒ කියන්නේ දැන් නිබ්බින්දති කියන වචනේට ඔය දීලා තියෙන සිංහලයෙන් පිළිකුල කියන්නේ. ඒ පිළිකුල කියන එක වචනේ තුල දැන් වර්තමානයේ අදහස් කරන්නේ අර ව්‍යාපාද නිශ්චිතයක්. කියන්නේ ව්‍යවහාරයට මට මේ මිනිස්සේ හරි පිළිකුල් සහගතයි කියලා. එතකොට අර නිකන් ඒක අර ගැටෙන ස්වභාවයක් නේ තියෙන්නේ. පිළිකුල් භාවනාව කියන්නේ එහෙම ගැටෙන එකක් නෙවෙයි. එහෙම ගැටුණොත් භාවනාව වැඩෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න රාග ද්වේෂ තියෙන තැන භාවනාව බිඳු මාත්‍රයක් වැඩෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රඥාවක් ඉන්නේ නැහැ රාග ද්වේෂ තැන. ඒ රාග ද්වේෂ නැති තැන තමයි ප්‍රඥාව ඇති වෙන්නේ. ඒක නිසා තමයි සතර සතිපට්ඨානේ හැම අනුපස්සනාවකම විස්තර කරන්නේ ඒ අර රාග දේශයන්ගේ තොර වාසය කරයි කියලා. ඒ හැම තැනකම නචකින්ච ලෝකේ උපාදීයති ඒක ලෝකේ කිසි උපාදානය කරගෙන අවිජ්ජා දෝමනස්සං කියලා කියන්නේ. අවිද්‍යාව කියන්නේ ඇලීම, දෝමනස්සය කියන්නේ ව්‍යාපාදයෙන් තොරව වාසය කරනවා කියලා කිව්වේ අන්න ඒක නිසා. එතකොට අන්න ඒ අසුභ සංඥාව කියන එක හටගන්න ඇත්තටම අපි වැඩි යුත්තේ කායානුපස්සනාව වැඩිීමේ ඵලය තමයි මේ ප්‍රකෘතිතාව අසුභ සංඥාව කියන්නේ. අසුභ සංඥාව වෙන්නේ කායානුපස්සනාවේ ඵලය. මේ තියෙන ඵලය. හොඳයි. වෙනත් ප්‍රශ්න තියෙනවද අහන්න? ඒක ප්‍රායෝගික කරන්න. ඒක ප්‍රායෝගික කිරීමේදී ටිකක් මුලදී තමයි පොඩ්ඩක් එක අපහසු වෙන්නේ. ඊට පස්සේ අපිට ඒක මේ ඉස්සරහට ගෙන යන්න පුළුවන්. මොකද ඒක සතර සතිපට්ඨානේ තමයි ඒ වැඩෙන්නේ අපිට එහෙම බෝධ කරගන්න. ඒකේ කායානුපස්සනාව කොට. ඉතින් අනුපස්සනා හතරේදී කායානුපස්සනාව ප්‍රධාන තැනක් දෙන්නේ. ඒක පහසු වෙන නිසා. කය අනුව බලන්න ඒක පහසු. එතකොට එහෙම පහසු වෙනකොට තමයි ඊළඟ අනුපස්සනාවට හිත තියන්න පුළුවන්. වේදනාව කියන්නේ චෛතසිකයක්. ඒ චෛතසිකයක් කියන්නේ සිතේ තියෙන ගතියක් නේ. ගතියක් කියන එක අල්ලන්න බෑ ලේසියකට. ඒක අල්ලන්න පහසු කරන්න තමයි අර කය අනුව මුලදී බලන්න හිත. කයට එහෙම පුරුදු කරලා තිබ්බහම කය හොඳට ප්‍රකට වෙනකොට දැනෙන්න ගත්තාම අර නාම ධර්මයන්ගේ සියුම් වූ දේවල් දකින්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. ඒ නිසා කායානුපස්සනාව හැමෝම වඩන්න උත්සාහ කරන එක මුලාරම්භයේදී වටිනවා. මහත්මයා දැන් එතන ශරීර කෘත්‍ය කරන වෙලාවේදී මොකේ දුර්ගන්ධයි කියලා විතර්කයක් එනවනේ. එතකොට ඒක ਵਿਚාර කරන්නේ කොහොමද? දැන්
දත් මදිනකොට දැන් මල මුත්‍ර පහ කිරීම ශරීර කෘත්‍ය කියනකොට මල මුත්‍ර පහ කිරීම අවස්ථාවකදී ගත්තොත් එහෙම දැන් එතකොට ඒ ස්වභාවයේ විදිහට දකින්න දත් මදිනකොට දැන් අපි දත් මදිනවා කියන සංඥාව ගන්න. දත් මදිනවා කියන සංඥාව. එතකොට දත් මදිනවා කියන සංඥාව තුල සිහිය තුල ඉන්නකොට එහි ප්‍රතිඵලයක් විදිහට එහි තියෙන ආකාර දැනෙන්න ගන්න. හිතනවා නෙමෙයි. හිතක් කරනවා නෙමෙයි. මොනවද එහි තියෙන ආකාර? සිහිය තිබ්බේ ගාම මේ කටේ තියෙන ස්වභාවකට තියෙන දේ ඔක්කොම පේන්න ගන්න. පේන එක දැනෙන්න ගන්න. එක දුර්ගන්ධ ස්වභාවයගේ දුර්ගන්ධ ස්වභාවය දැනෙන්න ගන්න. එතකොට මේ කය මේ බඳු ස්වභාවයෙන් යුක්තයි. එතකොට ඒ කයෙහි කවදාකවත් කලින් දැක්කේ නැති විදිහට ඒ දේ පේන්න ගන්නවා. අර ව්‍යාපාද නිශ්චිත නොවී ඒ දෙසට හිත තිබ්බේක. හුඟක් හැඟීම් දැනෙන්න ගන්නවා. ඒ කියන්නේ ධර්මයේ ඒ කාරණාව පිළිබඳ හුඟක් දේවල් දැනෙන්න ගන්නවා. ඒ කියන්නේ අසීමාන්විතව දැනෙන්න ගන්නවා පස්සට. ඒ කියන්නේ මුලදී ඒක ඇත්තට දැනෙන්නේ නැහැ. හැබැයි එහෙම බලාගෙන යනකොට එහි පෙර ඒ කියන්නේ නොවිරු ආකාරයට ඒ ශරීර ස්වභාවය දැනෙන්න ගන්නවා. දැන් ඒ වගේම නොයල්ම කියන කාරණේ. නොයල්ම සිහිය පිහිටවීම. එතකොට ඒ තමන්ගේ කය දකින්නකොට ඒ තමන්ගේ කය දැකීම තුළ ඒ අනුසාරයෙන් බහිද්ධ කයක් දකින්න පුළුවන්කමක් වෙනවා. ඒ ඉස්සෙල්ලාම ඉන්නේ තමන්ගේ කය. අජ්ජත්කය. එතකොට බහිද්ධ කයේ ස්වභාවය එතකොට එහෙම දකින්නකොට බාහිර කයට ඇලුම් කරන ස්වභාවය ක්‍රමානුකූලව නතර වෙනවා. අර නිමිති ගන්න ගතිය ඒක ටික අඩු වෙන්න ගන්නවා. ඒ අඩු වෙන්න ගන්නේ මොකක් නිසාද? එහි යථාර්ථය ඇත්ත සැටියෙන් පේන නිසා. නොපෙන නිසා තමයි මේ සියලුම ප්‍රශ්න තියෙන්නේ. නොපෙන නිසා ඒක ගන්නවා සුබ වශයෙන් ගන්න. ඒක නිසා තමයි ගොඩාක් අයට ඇලුම් කරන්නේ බාහිර කයටනේ. ගොඩාක් අය ඇලුම් කරන්නේ බාහිර කයට. තමන්ගේ කයට හා බාහිර කයට තමයි ගොඩාක් ඇලුම් කරන්නේ. එතකොට ඒ ඇලුම් කරන්නේ කය පිළිබඳ තතු නොදන්නා නිසාමයි. කය පිළිබඳ තතු බලන හොඳම තැනක් තමයි ඔය අපි තත් මදිනකොට ශරීර කෘත්‍ය සිද්ධ කරනකොට ඒ තැන් අවස්ථාවන් වල. එතකොට ඒ තැන් වලදී දැනෙන දැනුම අනිත් තැන් වලදී දැනෙන්නේ නැහනේ. සක්මනේදී දැනෙන්නේ නැහනේ ඒක. ඉරියාපතේදී දැනෙන්නේ නැහනේ. දැන් උච්චාර පස්සාව කම්මේහි කායේ කායानुපස්සේ විහෙරති කියන කොටසේ දැන් දැන් අපි ශරීරය පිරිසිදු කරන අවස්ථාවේ ශරීරයේ මල මුත්‍ර පිට කරන බැහැර කරන අවස්ථාවන් වලදී ඒ දැනෙන ඒ ධර්මතාවය අපිට වෙන කිසිම අවස්ථාවකදී ඒ දැනුම අපිට ගන්න බෑ ශරීරය සම්බන්ධ. එතකොට ඒ ශරීර සම්බන්ධයෙන් ගන්න පුළුවන් ඒ දැනුම ගන්න පුළුවන් වෙන්නේ ඒ අවස්ථාවේදී. ඒක නිසා තමයි සතර සතිපට්ඨානයට ඒ කොටස ඇතුළත් කරලා තියෙන්නේ. හැබැයි ඒක නිවැරදිව ගන්නට ඕනේ. ඒක එතන ව්‍යාපාදය නිශ්චිත වෙන විදිහට. ඒක ගත්තොත් නම් වැරදි. ඒ කියන්නේ අපි ඒක ප්‍රතික්ෂේප කරලා පිළිකුල් කරන ස්වභාවයක් ආවොත් ඒ හැම අවස්ථාවකදී මෙතන ව්‍යාපාදයේ තියෙනවා. දැන් අපි සිල් සමාදන් වෙලා ඉන්න දවස්වල දැන් සමූහ වශයෙන් ඉන්නේ. එතකොට අනිවාර්යයෙන්ම ওই ප්‍රශ්නෙට මුහුණ පානවා කට්ටිය. මොකද වැසිකිලි කැසිකිලි කියන ඒවා සුද්ධ පවිත්‍ර කරන්නේ නැහැ ගොඩක් වයස්ක අයට. ගියාම ඒගොල්ලෝ ඉතින් වයස ඒකල් පේන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. ස්වභාවයේ තියෙන ඒගොල්ලන් පුරුදු සකස් වෙලා තියෙන නැහැ සමහර අය. ඉතින් කරුණා මෛත්‍රිය අඩු නිසා වතුර ගහලා පිරිසිදු කරන්නේ නැහැ. ඒතර ඒ වගේ අවස්ථාවකදී සමහර කෙනෙක් ගියොත් එහෙම අනිවාර්යයෙන් මෙතනින් උපදිනවා ද්වේෂය. ඒ ආරම්භනේ දැක්ක ගමම ද්වේෂය උපදිනවා. අර ඒ වගේ අවස්ථාවන් වලදී ඒක වඩලා තියෙන කෙනෙකුට ඒ කෙනෙකුට ඇත්තටම මේ හිත පාලනය කරගෙන එතනින් එහාට අකුසලයට ගමන් කරන්න නොදී ව්‍යාපාදයට යා නොදී හිත ආරක්ෂා කරගෙන තමන්ගේ සීලාදී ප්‍රතිපත්ති ටික පූර්ණ කරගන්න දවසේ ලොකු පිටුවහලක් වෙනවා. ඒ පිටුවහලක් වෙන්නේ එතනත් ඒ පිටුවහලක් වෙන්නේ ඔය උච්චාව කම්මේහි කායේ කායानुපස්සේ විහෙරති කොටසකේ තමන්ගේ කය තුලින් බලලා තියෙනකොට මගේ කයත් මේ බඳු ස්වභාවයක් කොට ඇති කියන කාරණාව දැකලා තියෙනකොට බාහිර ස්වභාවයක් ආවත් එතනත් ඒ කාරණේ හිත පුරුදු කරලා තියෙනකොට විදර්ශනාවටම තමයි හිත පුරුදු කරන්නේ. ඔය කාරණාව හරි සරල නැහැ. හරි ගැඹුරුයි. මොකද ඒක අවස්ථාවකදී අර එක්කෙනෙක් ධ්‍යාන ලබන්නේ අසුචි ගොඩක් දැකලා. ප්‍රථම ධ්‍යානෙ උපදවනවා. ඒ පෙර සසරේ ඒ වඩලා තියෙන පුරුද්දක් නිසා. ඉතින් ඔය ආරම්මන ධර්මාභි සමය කරන්නම හේතු කරන ආරම්මන. අපි ගොඩාක් වෙලාවට බණින්න ආරම්මණයක් කරගන්න ඕනේ මේ වගේ අවස්ථා. ඒවා ඇත්තටම ඒ ශරීරගත ස්වභාවය පේන්නේ. දැන් අපි උදාහරණයකට අපි දැන් ඔය පොදු තැන් වලට ගියාම අනුරාධපුරයේ පොදු තැන් වලට ගියාම ඒ වැසිකිලි කැසිවලට යමාරවට යන්න බැරි මට්ටම. අධික දුර්ගන්ධ ස්වභාවයක් තියෙනවා. මේ අධික දුර්ගන්ධ ස්වභාවය වෙන මොකක්වත් මේ මනුස්ස ශරීරවල පවත්නා ස්වභාවය කියලා කිසි කෙනෙක් බලන්නේ. ඒ අධිකතර දුර්ගන්ධ ස්වභාවය මේ මනුස්ස ශරීරවල තියෙන දෙයක්. වෙන සත්තුන්ගේ දේවල් මොකුත් නෙමෙයි. මනුස්ස ශරීරවල. ඒකට කෙලින්ම බලපු ගාම බහිද්ධාවා කායේ කායානුපස්සේ විහෙරති.
බහිද්ද කය කයානෝ බැලීමක් ඇති. එතකොට එතන අපි පටිඝ නිශ්චිත කරගත්තාම අර දැක්ම මුකුත් මුළුමනින්ම නැති වෙනවා. එහෙම බලනකොට වෙන්නේ මොකක්ද? බාහිර කයට ඇලුම් කරන ගතිය Taman නොදැනුවත්ව හරි ටික අඩුවීමක්මයි ඇති කරන්න හිත. බාහිර කයට ඇලුම් කරන ස්වභාවය. ඇයි ඇලුම් කරන ස්වභාවය අඩු වෙන්නේ? අර සුභ වශයෙන් නොබලන නිසා. බුදුන් වහන්සේ දේශනා කරනවා අසුභ නිමිත්ත සුභ වශයෙන් අසුභදී සුභ වශයෙන් නුසුදුසු ලෙස බොහෝ සෙයින් මෙනෙහි කරන්න කියනවා. ඒ කියන්නේ නුසුදුසු ලෙස බොහෝ සෙයින් මෙනෙහි කරන්න ගියාම නූපන් කාමච්ඡන්දය ඇතිවීමටත් උපන් කාමච්ඡන්දය වැඩිවීමටත් හේතු. දැන් ඒක නිසා අපි ඇත්තටම අපි නොදන්නා දැනගත යුතුම අපිට ස්වර්ණමය අවස්ථාවක් තමයි අපිට උදෑසන සහ කාලයේ මේ ශරීර පිරිසිදු කරන අවස්ථාව හොඳම අවස්ථාවක් අපිට ධර්ම ඇස පහල කරගන්න. ඉතින් අර එතන ව්‍යාපාද නිශ්චිත නොවි බැලීම තමයි ඇත්තටම අපි එතන දක්ෂ වෙන්න ඕනේ. ව්‍යාපාදයක් නැතුව ඒ පවත්නා වූ ශරීර ස්වභාවය දැක්ක. ඒක හරියටම අදහස ආවන ලොකු අවබෝධයක් දිනෙන් දින ඇති කරනවා. හැබැයි හොඳටම මතක තියාගන්න ඕන දේ තමයි එතනදී ව්‍යාපාදයට නම් ඉඩක් නොතිබීම. ඒ කියන්නේ ව්‍යාපාදයෙන් આવොත් එතන ධම්මගේ වැඩෙන්නේ. ඒක බලන්න බෑ. ඒක බලන්න ඒ කියන්නේ ඒ ස්වභාවයේ ප්‍රඥා ඇස කියන එක නෑ. වහම ප්‍රඥා ඇස දැක්වට පස්සේ වඩන්න බැරි වෙනවා. පැහැදිලි මහත්මයා. වෙන ප්‍රශ්න තියෙනවද ඒකේ? ඊළඟට ඔය දේශය කියන එක පාලනය කරන්න අපි ගොඩාක් වෙලාවට උත්සාහ කරනවා. මේ ඒ දේශය කියන එක පාලනය කරන්න බෑ. දැන් ගොඩක් වෙලාවට ධර්ම සාකච්ඡාවලට ඉඳලම අපි ගෙදර යන අවස්ථාවේදී ධර්ම සාකච්ඡාව අවසන් කරලා ගෙදරට යනකොටම කේන්ති යනවා. ඒ අපි දැන් ධර්ම සාකච්ඡාවේදී හිතනවා අපි මම ආයි දේශය ගන්නෑ. සෑහෙන මේ දේශ අකුසලයේ පාලනය කරනවා කියලා හිතනවා. ධර්ම සාකච්ඡා කරලා ගෙදර යනකොටම දේශය හටගන්නවා. එතකොට ඒ දේශය හිතලා එහෙම නතර කරන්න පුළුවන් එකක් නෙමෙයි. දේශය හටගන්න තියෙන කාරණා ටික තමයි අපි අර විපල්ලාස ටික තමයි නතර කරන්න ඕනේ. ඒක අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම ඒ සතර සතිපට්ඨානෙන් පුරුදු කරන්න. තව ආකාරයක ගත්තොත් දැන් අපි අර කලින් කතා කළා මේ සිත පෙරලෙනවා නිරන්තරයෙන්. මේ පෙරලීම නතර කරන්නේ මේ ආර්ය ශ්‍රාංග මාර්ගය කියලා. කුම්භ සූත්‍රය ඇසුරින් අපි කතා කළානේ. මේ ආර්ය ශ්‍රාංගික මාර්ගය වඩන්නට අපිට මේ ප්‍රධාන වශයෙන් ඒ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සම්මා සංකල්පනාව. ඊටම වැදගත් ඒ සම්මා සංකල්පනාව අපි නිතර පුරුදු කරන්න ඕනේ. කාම සංකල්පනාවලින් ඉවත් වෙන එක, ව්‍යාපාද සංකල්පනාව ඉවත් වෙන එක, අව්‍යාපාද සංකල්ප. එතකොට ව්‍යාපාද සංකල්පන ඉවත් වීම, විහිංසා සංකල්පන ඉවත් වීම ඊටම වැදගත්. එතකොට අන්න ඒ විදිහට සිතට පුරුදු දෙන්න ඕනේ. සිතට පුරුදු දීලා සිත අභ්‍යාස කරවන්න ඕනේ. සිත අභ්‍යාස කිරීම තුළ තමයි මේ මඟ අපිට යන්න පුළුවන්. ඉතින් ඒ තුළ සිහිය විතරක්මත් නෙවෙයි. ප්‍රඥාව සහ වීරය අපි ඒක පුරුදු කරන්න, ඒක ප්‍රගුණ කරන්න, භාවිතා කරන්න දක්වන වීරය. මේ හැම කාරණාවක්ම පාදක කරගෙන තමයි ධම්මග කියන එක ප්‍රකාශ වෙන්නේ. මේකෙන් ගැලවෙන්නේ. ඉතින් ඒක අර පඹ ගාලක පැටලුණා වගේ එකක් තියෙන. ඉතින් ඔය ආනන්ද හාමුදුරුවෝ අර මේ සවටිච්ච සමුප්පාදය සරලයි කියලා විස්තර කරන තැනත් බුදුන් වහන්සේ දේශනා කරන එක සරලව එහෙම හිතන්න එපා කියලා. ඒ සරලව හිතන්න එපා කියන්නේ ඒක සරලව ගත්තාම අපිට මේ ධම්මග අවබෝධ කරන්න ගොඩක් කල් යනවා. ඒක වීරය ගන්න ඕනේ. මේක එම සරලව හිතලා ගන්න දෙයක් නෙමෙයි. අපි මේක වීරය වැඩි කරලා එහෙම ගන්න ඕනේ. මොකද මේක කෙලෙසුන් කියන ඒවා විවිධ ආකාරවලින් එනවා. ඉතින් විවිධ අවස්ථාවන් වල. ඉතින් ඒවා කොයි ආකාරයෙන් එනවද දන්නේ නැහැ. බාහිර ප්‍රත්‍ය සකස් වෙනවනේ. බාහිර ප්‍රත්‍ය ප්‍රබල විදිහට සකස් වුණොත් එහෙම කෙලෙසුන්ගෙන් වැහෙනවා. ඉතින් අන්න ඒ ආත්ම දමනය සංවරය තියෙන්නේ අපිට මේ ධම්මග පූර්ණේ කර ගැනීමේදී යම්. හොඳයි. ඒ තුල අපි කතා කරපු ටිකේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවද කාට හරි? ඔය අපි කතා කරපු ටිකේ නොතේරෙන තැන. එතකොට අර උත්සාහ කරන්න ඕනේ රාග, දේශ, මෝහ හටගන්න එක සෑහෙන දුරට මේ වළක්වා ගන්න. එතකොට අපි ඔය කතා කරපු ඒවා ඔය අපි හතරක් ගත්තේ. ඔය කොට අටාරස මූලපද කියලා විග්‍රහයක් තියෙනවා. ඒකේ කොටසක් තියෙන. ඒකේ ගොඩාක් ලොකු විවරණයක් කරනවා මේ පෙටකෝපදේශය. අපි ඉතින් කොටස් ඉදිරියේදී කතා කරමු. එතකොට ඔය හතර එක ආකාරයක් වශයෙන් කතා කරනවා. ඊළඟට තණ්හා, අවිද්‍යාවයි, තණ්හාවයි තව ආකාරයකට. අවිද්‍යාවයි, තණ්හාවයි. එතකොට දැන් මේ හතර ආකාරය තව ඉතින් ලෝභ, දේශ, මෝහ කියන එක මේ තුල පැහැදිලි. ලෝභ, දේශ, මෝහ කියන එකත් එතන කතා කරනවා තවත්. අකුසල මූල වශයෙන් නම්. ඉතින් අකුසල මූල වශයෙන් හටගත්තොත් එහෙම එතකොට අනිවාර්යයෙන්ම මේක අකුසල. කුසලය කියන එක දැන් කුසල් හට ගන්නවා.
කොහොමද කුසල හටගන්නේ? සංස්කාර කුසල සංස්කාර හටගන්න දැන්. අවිද්‍යාව පත්‍ය සංකාර කියන්නේ. සංකාර කියනකොට සංකාරයට අයිති නේද? පුඤ්ඤාභි සංකාර, පුඤ්ඤාභි සංකාර, ආනෙන්ජාභි සංකාර. පුඤ්ඤාභි සංකාර අකුසලයේ ප්‍රශ්නයක් නෑ. අවිද්‍යාව පත්‍ය සංකාර. අකුසලයේ හරිනේ අවිද්‍යාව නිසා අකුසල හැදෙනවා. අවිද්‍යාව නිසා කුසලය හැදෙන්නේ කොහොමද? ප්‍රශ්නයක් නැද්ද? අවිද්‍යාව පත්‍ය සංඛාරා කියනකොට පුඤ්ඤාභි සංඛාරات තියෙනවා. හිතුවේ නැද්ද කවුරුවත් ඒ කාරණේ? අවිද්‍යාව පත්‍ය සංඛාරා කියනකොට අවිද්‍යාව තුළ කොහොමද කුසලය කියන්නේ? අවිද්‍යාව කියන එක කුසලයක්. අකුසලයෙන් කොහොමද කුසලයේ උපදින්නේ? අවිද්‍යාව පත්‍ය සංඛාර කියන තැන. එතන පොඩ්ඩක් හිතන්න තැනක් තියෙනවා. ඒ කියන්නේ දැන් අවිද්‍යාව පත්‍ය සංඛාර කියනකොට මේ සසර හදිලා තියෙන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරමනේ. අවිද්‍යාව දැන් කෙනෙක්සුනියුතෝ ලෝකයේ මේ ලෝවැසි තෙමේ කුමකින් වැසියෙද්ද? අජිතමානව අහන ප්‍රශ්නේ. එතකොට මේ ලෝවැසි තෙමේ අවිද්‍යාවෙන් වැසියෙත කියලා. එතකොට ලෝවැසි තෙම කියනකොට මේ ලෝක කියනකොට කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක ඔක්කොමයි. එතකොට අවිද්‍යාව පත්‍ය සංඛාර කියනකොට නේද හොඳට හිතන්න මේ කාරණය. ලෝවැසි තෙම කියනකොට ලෝක කියනකොට එදා කතා කළානේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක. තුන් ලෝක ධාතු. එතකොට අවිද්‍යාව පත්‍ය සංඛාර කියනකොට දැන් අපි මේ මනුස්ස ලෝකයේ ඉපදුනේ කුසලයෙන්ද අකුසලයෙන්ද කිව්වොත් කුසලයෙන්. මේ කුසලයෙන් ඉපදුනා අපි සැපද විඳින්නේ මේ. උපන්දා ඉන්න දුකක් නෙවෙයි. එතකොට කුසලයක ඵලය හැම වෙන්න පුළුවන්. දැන් ඒ කියන්නේ මේ කුසලයෙන් නම ඉපදීම තුල තියෙන ප්‍රශ්න. එතකොට ඒ කුසලයේ තුල ප්‍රශ්න ගණනාවක් තියෙනවා. කුසලයේ තුල ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා වැටහෙන්න ඕනේ. ඒ කුසල් අපි කරලා තියෙන්නේ බලාපොරොත්තු දහස් සංඛ්‍යාත බලාපොරොත්තු පොදි බෙදගෙන. ඒ කුසලය අපි කරලා තියෙන්නේ ඒ කුසලය අර අවිද්‍යා නිස්සිතව කුසලයේ තියෙනකොට අපි පින් කරනකොට බලාපොරොත්තු වෙනව නේද මොනවා හරි දෙයක් බලාපොරොත්තු වෙලා නේද පින් කරන්නේ. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. උපන්දා ඉඳන්ම පොඩි කාලේ ඉඳන් තේරෙන කාලේ ඉඳන් පින්කම් කරනකොට දිව්‍ය ලෝකේ යන්න කියලානේ පොඩි කාලේ පින් කරන්නේ. දිව්‍ය සැප සම්පත් ලැබෙන හොඳ දේවල් කළොත් දිව්‍ය ලෝක යනවා, නරක දේවල් කළොත් අපාය යනවා. දිව්‍ය ලෝක යන්න කියලා තමයි පොඩි කාලේ. ඊට පස්සේ ලොකු වෙනකොටත් ඉතින් දිව්‍ය සැප සම්පත් ලබන්න, ඊට පස්සේ ආශිර්වාද ලබන්න, පැතුම් සඵල කරගන්න තමයි ඊට පස්සේ නානා පැතුම්. ඊළඟට අනුග්‍රහ පිණිස කියලා දැන් අපි සිල් ගත්ත දවසේ සිල්ලයට දානයක් දෙන්නේ ශාල අනුග්‍රහ පිණිස. ඒ වගේ එකක් සාමාන්‍යයෙන් මේ මෛත්‍රියත් එක්ක එන්නේ. හැබැයි ඒක ඇතුළත මොකක් හෝ තියෙනව නේද අපේ සිත කොනක බලාපොරොත්තුව. ඒ කාර්යය මහා කාර්යය තුල අපි කටින පින්කමක් කරනවා, අපි ආරාම කුටි සෙනසුන්සල සකස් කරනවා, අපි දන් දෙනවා, අපි නොයෙකුත් පින්කම් කරනවානේ අපි හැම කෙනෙක්ම. තමන් හොඳට හිතලා බලන්න ඕකේ කොනක තියෙනව නේද මොකක් හරි පැතුමක් අපි පින්කම් කරනකොට. ළමයින්ට අධ්‍යාපනයට ආශිර්වාදයක් කරන්න හරි තමන්ට නැතුණත් ළමයින්ට අපේ කෙනෙකුට මගේ කෙනෙකුට මගේ කියාගත්ත කෙනෙකුට ඒක පැතුමක් තියෙනව නේද? එතන එන්නේ ඒක තමයි තියෙන ප්‍රශ්න. ඒක තමයි අපිව නැවත උපද්දවීමට හේතුකාරක භවගාමී පුණ්‍යද. දැන් මේ වටේ මේ සංසාර වටය. මේ සංසාර තුල යන්න තියෙන එක. දැන් අපි අවශ්‍ය කරන්නේ නිවන. අපි නිවනත් අල්ලන්නේ කොහොමද? නිවනත් අල්ලන්නේ මේක මහා සැපයක් කියලා. මේ සැපය භුක්ති විඳිනවා කියන අර්ථයෙන් ගන්න. ඒකත් අපි ගන්නවා නිවන කිව්වට කාම වස්තුක සැපයක් විදිහට අල්ලන. එතකොට ඒකත් අපිට ලැබෙන්නේ නැහැ. එතකොට මෙන්න මෙතන ගොඩනගෙන සංස්කාරය හොඳට බලන්න. මේ සංස්කාරය ගොඩනගෙන අවිද්‍යාව පත්‍ය සංඛාර. කොහොම තමයි තියෙන්නේ. හැබැයි දැන් අපි මේ බණ කතා කරනවා මේ ආකාරයෙන් කතා කරලත් අත්දැකීම් ටික අපි මොකද කරන්නේ? බලාපොරොත්තු නැහැ. දැන් අපි පින් කරන්නේ කොහොමද? දැන් අපි පින් කරන්නේ අනුග්‍රහ පිණිස. සිල් පිරිසට දන් දෙන්නේ කොහොමද? සිල් පිරිසට දන් දෙන්නේ අනේ මේ අය සෝවාන් සකු르දාගාමී ආදී මාර්ගඵල ලබත්වා. සංසාර දුකින් අත මිදේවා කියන ඒ අයට අනුග්‍රහ පිණිස දාණය දෙනවා. හැබැයි කිසිම තැනක ආශිර්වාදයක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. පොඩිම දෙයක්. බලාපොරොත්තු වෙන්නේ මේ අයගේ මාර්ගඵල. එතකොට මෛත්‍රිය කරුණාව පිණිස අනුග්‍රහ පිණිස දෙනවා. කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතන ඒ සිත හරි ප්‍රබලයි. ඒ සිත අනිත් සිත් අතර හරි ප්‍රබලයි. බලාපොරොත්තු නැති උනත් කර දේවල් ලැබෙනවා. හැබැයි හරි ප්‍රබල නිසා ලැබෙන්නේ. බලාපොරොත්තු තිබුණාම මොකද වෙන්නේ? අර කුසලයේ ගොඩ හීන කරනවා. ඇයි? එතන ලෝභ නිස්සිතයි. මේ ලෝභ නිස්සිතයි කියන්නේ මේ අකුසල මූලයක්නේ. එතකොට අවිද්‍යාව නිස්සිතයි. බලාපොරොත්තු නැති වුණාම එතන තියෙන කුසල මූල. අලෝභ, ආදේශ, මෝහ. එතකොට කුසල මූලයන්ගෙන් මුල් කරලා හට ගන්නවා සංස්කාර. අවිද්‍යාව පත්‍ය නෙමෙයි කුසල මූල පත්‍ය සංඛාරා.
පටිච්චසමුපාදය ක්‍රියාත්මක වෙනවා. අවිද්‍යාව පත්‍ය සංඛාර පටිච්චසමුපාද එකක්. කුසල මූල පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප කියලා ඊළඟට කතා කරනවා කුසල මූල පත්‍ය සංඛාර. මෙන්න මේ කුසල මූල පත්‍ය සංඛාර කියන එකෙන් හැදෙන කුසල ධර්මයන් තමයි අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තරයට යන්න පසුබිම හදන්නේ. ඒක තමයි භවගාමී වටේන් තොරව. ඒ කියන්නේ සංසාරේ නැවත උපතක් කරා නොයන ආකාරයට යනවා. අන්න ඒක තුළ තමයි අපිට හැඟීමෙන්නේ මේ නිරෝධ නිස්සිත විවේක නිස්සිත විරාග නිස්සිත අන්න ස්වභාව කොට තියෙන ලක්ෂණ ටික එන්නේ. දැන් මෛත්‍රී භාවනාවේදී අර විවේක නිස්සිත විරාග නිස්සිත නිරෝධ නිස්සිත කියන හැඟීම් එන්නේ කොහොමද? හැඟීම් වෙන්නේ අතහැරලා. දැන් පටන් ගන්නකොටම මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු නැති විදිහට මෛත්‍රී භාවනාව පටන් ගත්තාම කොහොමද විවේක නිස්සිත වෙන්නේ? දැන් මම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා පටන් ගන්නකොට මට කියලා ගත්තේ ගාම තණ්හාවෙන් මට තරම් කෙනෙක් ඉන්නේ ලෝකේ. තණ්හාවෙන් දෙද්දිවම ගන්නවා මට කියලා. බුදු දහමේ ත්‍රිපිටකයේ කිසිම තැනක නැහැ මෛත්‍රී භාවනාව මම නිදුක් වෙත්වා කියලා. කිසිම තැනක ත්‍රිපිටක ධර්මයේ බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ නැහැ මෛත්‍රී භාවනාව. සීල සත්‍යෝ කියලා තියෙන. සීල සත්‍යෝ, සීල භූතයෝ, සීල ප්‍රාණීහු කියන කාරණේ තමයි තියෙන්නේ. එතකොට එහෙම සියලු මම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියන පසු කාලිනව හදාගත්තා. එතකොට ඒ හදා ගැනීම තුළ අර ආත්මගත දිට්ඨිය මෙතන ගොඩ නැගෙනවා. එතකොට ඒ මට කියලා ගොඩ නැගෙන. එතකොට දැන් කොහොමද විවේක විරාග නිශ්චිත වෙන්නේ? එතකොට දැන් මෛත්‍රිය වඩන්නේ ඇත්තටම ලෝක සත්වයා. සත්වයා කියනකොට තමනුත්යිති. තමන්ට අමුතුවෙන් මෙත් වඩන්න දෙයක් නැහැ. හැබැයි අර එහෙම එකක් තියෙනවා නිකන් සාමාන්‍යයෙන් අපි බුද්ධියෙන් බැලුවොත් දැන් අනිත් අයට මෙත් වඩන්න නැතුව මම නිදුක් වෙත්වා කියනකොට නිකන් අර ආත්මාර්ථකාමී ගමක් තියෙනවනේ. දැන් කෙලෙස් සහිත බවක් නිකන් බැලුවල්මට මේකේ තියෙනව නේද? මට කියනවා. නමුත් අනිත් අයට කියනකොට ඒකේ තියෙනනේ පරාර්ථ චර්යා. අන්න ඕක තමයි තේරුම් ගන්න ඕනේ. ඒක මුලින්ම ඉතින් වරද්දලා තියෙන්නේ. ඉතින් බුද්ධ දේශනාවේ දැන් ඕනම කෙනෙක් බණ අහනකොට බුද්ධ දේශනාව අහන්න පුළුවන්. එක ශ්‍රාවක දේශනා නෙමෙයි. බුද්ධ දේශනාව. දැන් අපි කතා කළේ මේ පිටකෝපදේශේ මේ කච්චායන හාමුදුරුවෝ ශ්‍රාවකයන් වහන්සේලා. හැබැයි මේ දේශනාව දැන් මිනිස්සු ඇවිල්ලා අහනවා කච්චායන හාමුදුරුවෝ. කච්චායන හාමුදුරුවෝ මෙහෙම විස්තර කරනවා. මෙහෙම විස්තර කළාම ඒ හාමුදුරුවෝ ගිහලා බුදුහාමුදුරන්ට කියනවා තථාගතයන් වහන්සේ අපි මහා කච්චායන හාමුදුරුවෝ ගාවට ගියා. ගිහිල්ලා මේ ධර්මයේ ඔබ වහන්සේ කෙටියෙන් විස්තර කරපු ධර්මය අපි කච්චායන හාමුදුරුවෝ ළඟට ගිහලා ඇහුවා. කච්චායන හාමුදුරුවෝ මෙන්න මෙහෙම දේශනා කළා. බුදුන් වහන්සේ සාදු 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 මහා කච්චායන ස්තිවරයෝ මහා පඬිතයි මහා ශ්‍රේෂ්ඨයි කියලා බුදුන් වහන්සේ ඒක අගය කළා. නුඹලා මගෙන් ඇහුවත් මමත් කියන්නේ ඔය ටිකමයි කියලා කියන. ඒතර අර කියපු කොම දේශනාව බුද්ධ වාසිතේ බවට පත් වෙනවා. ඒක නිසා තමයි ත්‍රිපිටකයට ඇතුළත් කරන්නේ. ඒක ශ්‍රාවක දේශනාව වුණාට බුදුන් වහන්සේ අනුමත කරනවා. අනුමත කරපු ගාම මේක බුද්ධ දේශනාව. ඒකට එතන ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි බුද්ධ දේශනාවෙන් පරිබාහිරව කාරණයක් ගන්නවා නම් එතන මගපල ලබන්න බෑ. ඒක තර්කයක් නැති. 100%ක් එහෙමයි බුද්ධ දේශනාවෙන් පරිබාහිරව කිසිම කමඨහනකින් මගපල ලබන්න බෑ. ඒක බුද්ධ දේශනාවම විය යුතුයි. මෙන්න මේ කාරණාව ගලේ කෙටුව වගේ හදවතේ තියාගන්න. කවදාකවත් ධම්මග වරදින්නේ මේ හැඟීම තියාගන්න. මේ හැඟීම ඊළඟ ආත්මයටත් යනවා නිවන් දකින්න බැරි. එතකොට එතනත් වරදින්නේ නෑ. අපි සංඥාවක් වශයෙන් අපි පුරුදු කරලා තියෙනවා නම් මේ ධම්ම ප්‍රගුණ කළ යුත්තේ බුද්ධ දේශනාව තුලමයි කියන තැන තිබුත් අපිට කිසිසේත්ම ධම්මග වරදින්නේ. අද ඔක්කොටම වැරදිලා තියෙන්නේ ධම්මග. මේ එක එක්කෙනා කියන ඒවා කරන්න ගියාම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මම කියන කාරණේ විමසන්න ඕනේ. දැන් මේ කියන කාරණේ අපි දැන් මේ සූත්‍රයක් අරගෙන බුද්ධ දේශනාවේ පෙළ අරගෙන කතා කරන්නේ. එතකොට ඒක බුද්ධ දේශනාවේ මෙතන මෙන්න මේ ආකාරයට සඳහන් වෙනවා. දැන් මේ කියන තැන මේ කියන කාරණේ අරගෙන ගිහලා ඕනෑම තැනක ඕනම කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන්. ඕනෑම තැනකට. එතකොට මේ ත්‍රිපිටකයේ මෙන්න මෙතන අහවල් තැන තියෙනවා කියලා අපිට පෙන්වලා දෙන්න පුළුවන්. ඉතින් එතකොට අන්න ඒක නිසා ඒක ඕනම කෙනෙකුට ඒ දේහල ධර්මාභිසමය කරගන්න පුළුවන්. ඉතින් හැම කෙනෙක්ම උත්සාහ කරන්න බුද්ධ දේශනාව තුලම පිහිටලා දහම් අහන්න ඒ අර්ථකථනය කරගන්න දියුණු කරගන්න. ඒක කවදාකවත් ධම්මග කිසිම තැනක වරදින්නේ අච්ඡායන තෙරුන් වහන්සේ මේ විස්තර කරපු දහම් කාරණා ඒ විදිහට බුද්ධ දේශනාව තුළ තියෙන ඒ කාරණා තමයි බුදුන් වහන්සේ කෙටියෙන් දේශනා කරපේවා තමයි අර විස්තරාත්මකව දේශනා කළා තියෙන. ඒක නිසා තමයි ඒ කාරණා බුද්ධ දේශනා බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් අන්න ඒක නිසා මේ හොඳින් ඒ ටික විමසලා අපි තේරුම් අරගෙන ධම්මග පූර්ණේ කර ගැනීමට හැම කෙනෙක්ම උත්සාහ දරන්නට ඕනේ. තෙරුවන් සරණයි සර්. දැන් සර් කියලා දෙනකොට හොඳට තේරෙනවා අපිට.
ඊට පස්සේ දැන් අපි ඒක මෙනෙහි කරනකොටත් දැන් අද දවසේ හෙට දවසේ වගේ අපිට ඒක හොඳට අර විදියටම හිතන්න පුළුවන්. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට අර මේ ඊට පහුවෙන්ද වගේ වෙනකොට අපිට හිතේ තියාගන්න බෑ නිසා මේ විදියට මේ දේ ධර්මකාරණා ඒ විදියටම පුරුදු කරගන්න බෑනේ අපිට ඒක පුහුණු කරගන්න පුළුවන් විදියක් කියලා දෙන්න සර්. දැන් ඕකේ තියෙන ප්‍රශ්නේ තමයි අර අපි බොහෝ කාලයක් පුරුදු පුහුණු කරලා තියෙන ස්වභාවය අපිට ඒක ක්‍රියාත්මක වෙනවා. අපි බොහෝ කාලයක් පුරුදු කරලා තියෙන ආකාරය එකක්. එතකොට දැන් අපි ඒක මෙහෙම පුරුදු කරා. දැන් අනිවාර්යයෙන්ම මම උදෑසන මුණ හොදනට උදෑසන බාත්රූම් එකේ ශරීර සිද්ධ කළේ පිරිසිදු කරන තියෙන ටික ඔය ටික කරන්න පැය භාගයක් යනවා. මෙන්න මෙතනදී මම ඒකාන්තයෙන්ම මම මේ කාලය භාවනාව සඳහාම යොදනවා කියන ඉඳගෙන එතන ඒ ටික කරා. එතකොට හැමදාම අනිවාර්යයෙන්ම උදෑසන පැය භාගයක් අපි විදර්ශනාවට හිත තියලා දත් මදිනවා මොනකට සෝදලා අපිට ශරීරය පිරිසිදු කරලා මේ ඔක්කොම කරලා එනකොට අපිට අපි ඒ ඔක්කොම සිහින්. ඒතර පළවෙනි එක තමයි ඒ සියලු කාර්යයන් නිසි ආකාරයෙන් දත් මදිනවා කියන එක ගත්තොත් සිහියෙන් දත් නැත්නම් මේ පැත්තෙන්ද යටපැත්ත දෙකක් කෙලවරෙන්ද උඩ පැත්ත මේ තුන් පැත්තම මේ යටි ඇන්දේ හරියටම මැදෙනවා සිහියෙන් මැදෙනවා. උඩු ඇන්දෙත් එහෙමයි. ඒ ඔක්කොම සිහියෙන් හරියට මේ කාර්යය කරනවා. එතකොට දැන් ශරීරයේ සෞඛ්‍ය සම්පන්න නිරෝගීමත් භාවයටත් එකක් හේතු වෙනවානේ. ඊළඟට නානකොට ඒ ශරීරය පිරිසිදු කරන සෑම අවස්ථාවෙදීම සිහියෙන් කරනකොට ඒ සියල්ල එතන විදර්ශනාවක් වෙනවා. අන්න ඒක හැම දවසෙටම නීතියක් වශයෙන් යොදා ගන්න උදෑසනේදී. ඊළඟට කෑම කනකොට සිහියෙන් කෑම කන. මේක වඩලා සිහියෙන්. ඒකට එතනත් භාවනාව. ඊළඟට දවල්ට කෑම කනකොට සිහියෙන් කෑම කන. දැන් අපි කියමුකෝ කාර්යාලයේ කට්ටියත් එක්ක කෑම කනකොට උනත් ඒ සිහියෙන් ඒක කනකොට සිහියෙන් ඉඳගෙන කෑම කන. අනිත් අය දන්නේ නැහැ අපි සිහියෙන් ඉන්නකොට ඒක අනිත් අයට පේන්නේ නැති එකට ඉන්නකොට ඒ සිහිය පිහිටවාගෙන ගන්න. ඊළඟට රාත්‍රී කෑම සහ රාත්‍රී මුණකට සෝදන ඔය අවස්ථා ටික. ඔන්න ඔය අවස්ථා ටික හරියට කරනවා නම් ලොකු වෙනසක් දැනෙන්න ගන්නවා. දැන් වෙනම කාලයක් අරන් කරගන්න ටිකක්ද මේ? නෑ. අපි සාමාන්‍ය කරන දේ තුල සිහිය පිහිටවන. මෙහෙම පැය දෙකක් මෙහෙම කළාම ලොකු වෙනසක් අපිට දැනෙන්න ගන්නවා. එතකොට මේ අවබෝධ ඒ කොටස ඔන්න ඔය අවස්ථා දෙකයි දැන් තියෙන්නේ. නාන පිරිසිදු වෙන අවස්ථාව සහ කෑම කන අවස්ථාව. දෙකක් ගන්න. ඔක්කොම ගත්තාම මේ ප්‍රශ්නේ ටික ටිකනේ ගන්නවා. ඔය ටික ගත්තාම දවසට පැය දෙකක් භාවනා කරනවා. විදර්ශනාව. ඔය විදර්ශනාවත් එක්ක ලොකු වෙනසක් මනසේ සිද්ධ වෙනවා. ඔය ටික බලන්න කරගෙන ඔය ටිකේ පළවෙනි ප්‍රතිඵලය තමයි හොඳට සැපට නිින්ද යන්න පටන් ගන්නවා. ඒ කියන්නේ නිින්ද හරියට වැටෙන්න පටන් ගන්නවා මනස. එතනින්දම ටික අපිට ඊට පස්සේ උයනකොට පොඩ්ඩක් සිහිය තියන්න. ටික. ඊට පස්සේ අරකටස ප්‍රධානම. එහෙම සතියක් පුරුදු කරන්න අරක ටික. ඊට පස්සේ ඒක තව එකක් එකතු කරන්න එක. ආහාර පාන සකස් කරන එක. ඒක ආහාර පාන උදේ ඉඳන්ම අවශ්‍යනක උයන්නේ නැහැනේ. උදේට එව්වා ඔෆිස් ගියාට පස්සේ ආයි හවසට එව්වා. දෙකයිනේ. දැන් ඔෆිස් යන දවසට ගෙදර ඉන්නකොට ඉන්නවනම් තමයි ඉතින් වේල් තුනම උයන්නේ. එතකොට ඒ උයන අවස්ථාව කියන එක ගන්න ඊට පස්සේ සතියක් දෙකක් පුරුදු කරලා උයන අවස්ථාව. ඊට පස්සේ ගන්න රෙදි සෝදනවා. වොෂින් මැෂින් එකෙන් දාලා හොදනවා නම් ඒ ප්‍රශ්නේ නෑ. ඒක නෑ. එතකොට අන්න එහෙම ඉඳලා ගිය අතු ගන්න අවස්ථාවල එක එකතු කරන්න. ඊට පස්සේ මිදුලතු ගන්නවා. එහෙම සතියෙන් කොටස එකතු කරනවා. ඔහොම සිහිය පිහිටවන්න ගත්තාම දැන් අර හිත දුවන ගැටි ටික අඩු වෙනවා. දැන් එකපාරටම මේ ඔක්කොම කරන්න නම් බෑ. එක ඉස්සෙල්ලාම කරන්න පුළුවන් අර දෙක. ඊට පස්සේ ඔය අතුරුපස තේ බොන වෙලාවකට සිහිය පිහිටවන්න. එහෙම මේකේ අර ගොඩාක් අසීයෙන් ඉන්න ගැටි ටික අඩු කරනවා. අඩු වෙලා සිහියෙන් පිහිටන එක පුරුදු කරනවා. ඇත්තටම මෙන්න මෙතනට අවශ්‍ය කරනවා අපිට වීර්යය. වීර්යය අවශ්‍ය කරනවා. ඉතින් මෙන්න මේ වීර්යය ඇති කරගන්නට ඔය වර්තමාන තත්ත්වයේම හිතනකොට අපි මේ මොන දේ කතා කළත් අපි දන්නේ නැහැ තව සති දෙකකින් ලංකාවේ පසුබිම යන ස්වභාවය අනුවනම් ආම බහනකයි. ඒක නිසා අපි මේ ධර්මානුකූලව මේවා දකින්න ඕනේ. මේ தත්ත්වය වෙනස් වුණොත් වෙනස් වෙන්නේ. මේ தත්ත්වය වෙනස් වුණොත් වෙනස් වෙන්නේ ඔබ නිසාමයි. ඒ කියන්නේ මේ ලංකාවේ යම් කිසි කෙනෙක් භාවනාවකට හිත තිබ්බනම් ඒ විදර්ශනාවකට හිත තියලා මෛත්‍රී වැඩිවීමකට හිත තිබ්බනම් එන්නේ නිසාමයි මේ ලංකාව බේරුණොත් බේරෙන්නේ. මොකද ඒකට හේතු සකස් කිරීම. දැන් කෙනෙක් මෙත් වඩනවා නම් ඒ මෙත් වැඩිම අති ප්‍රබලයි. ඒක විශ්වයට දැනෙන ස්වභාවය ප්‍රබලයි. ඉතින් එහෙම විශාල පිරිසක් මෙත් වඩලා විදර්ශනාවක් වඩනවා නම් ඒක ලොකු ශක්තියක්. අන්න ඒ තුල වෙනස් වුණොත් විනා මේ පාර වෙනස් වෙන විදිහක් නෑ.
ඉතින් ඒක නිසා මේ මෙත් වැඩිම කියන එක මෙච්චර මහත්ඵල මහානිසංස වෙන්නේ අන්න ඒක නිසා. ඉතින් අන්න ඒ වර්තමාන තත්වයන් නුවණින් දකිනකොට ලොකු වීර්යයක් ඇති කරගන්න පුළුවන් ඉන්දියාවේ තත්වයෙන්. ඒවා නුවණින් බැලුවොත් එහෙම ඒක නුවණින් බලන්න ඕනේ. ඒක ගැටිලා ද්වේෂයෙන් බලන්නේ නැතුව. ඒක මධ්‍යස්තව මේ ලෝක ධර්මතාවය, මේ මිනිසුන්ට වෙන ස්වභාවය. ඒක නුවණින් බැලුවම අපිට ලොකු වීර්යයක් ඇති වෙනවා. අපිට මේකෙන් ගැලවෙන්න ඕනේ. ඉතින් අන්න ඒ වීර්යය ඇති වුණාම අන්න අර විදිහ අභ්‍යාස කරන්න. ඒක ටික ටික කරනකොට අර අමතක වීම කතා කරන්න පුළුවන් ධර්ම සාකච්ඡාවක. ධර්ම සාකච්ඡාවකදී මෙන්න මේ කාරණා පොඩ්ඩක් මතක් කරමු කියන්නේ එහෙම අපි කතා කරනකොට ඒ කාරණා නැවත කතා කරන්න පුළුවන්. එතකොට අර ස්වභාවයෙන් ඉඳලා අපි ධර්ම සාකච්ඡා කරනකොට එතකොට තව තවත් මේ දහම් කරුණු හිතේ ධාරණය වෙන ශක්තිය, හිතේ ඒක ක්‍රියාත්මක කරන්න තියෙන ඌවනාව ඒ ශක්තිය ගොඩනගන. එතකොට අන්න ඒ තුළ තමයි අපිට ධම්මග ඉදිරියට අපිට පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් ඔය කතා කරපු කාරණා පිටකෝපදේශය කියන ග්‍රන්ථය, මේ පිටකෝපදේශ කියන ග්‍රන්ථය බුද්ධ ජයන්තියේදී ලංකාවේ තිබුණෙත් නැහැ. ලංකාවේ තිබුණ නැහැ. එංගලන්තෙන් ගෙන්නුවේ මේ ත්‍රිපිටකය මේ බුද්ධ ජයන්තියේදී සකස් කරනවා. ඒ කියන්නේ ලංකාවේ පුස්කොළ පොත් තිබුණේ නැහැ. ඒ කියන්නේ ඒ තරමටම පිටකෝපදේශයේ භාවිතයේ මුළුමනින්ම ඉවත් වෙලා තිබුණා. එතකොට පිටකෝපදේශ භාවිතයේ ඉවත් වෙලා තියෙනකොට ඒ කියන්නේ ඉවත් වෙලා තිබුණේ ඒක පරිහරණය කරන්නේ නැති නිසා. එතකොට ඒක නිසා ඒකේ තියෙන දහම් කරුණු ඇත්තටම අද ඇහෙන්නේ මේ පිටකෝපදේශයේ නෙත්ති ප්‍රකරණේ චුල්ල නිද්දේශයේ මහා නිද්දේශයේ පටිසම්භිදාමග්ගය. දැන් ওই චුල්ල නිද්දේශය තමයි පාරායන කොටස අපි කතා කරන්නේ. එතකොට ඔය කියන කාරණා ඇහෙන්නේ. ඉතින් ඒවා ඇහෙන්නේ නැති වුණාම අර ධර්මයේ විස්තර කරලා තියෙන තැන් ලෙහලා ගන්න බෑ. අපිට දහම් මඟ කොහොමද යායුත්තේ කියන අදහස ගන්න බෑ. ඉතින් ඒක නිසා මේවා කතා කරනකොට වීර්යය ඇති කරගෙන උත්සාහ කරන්න මේ දහම් මඟ වෙනත් ප්‍රශ්න තියෙනවද අහන්න. එතකොට දැන් අපි ඒ අවිද්‍යාව නිස්සිත, ඒ කියන්නේ ඒ කුසලෙහි අවිද්‍යා නිස්සිත භාවය අපි දැන් කතා කරපු එකේ ඒ සංස්කාර ධර්මයන්ගේ ඒ අවිද්‍යා පත්‍ය සංඛාර කියන එක නිසා අපි හොඳ ඒක කොහොමද කුසලයේ තුල අවිද්‍යාව නිස්සිත වෙන්නේ? අවිද්‍යාවෙන් තොර වුණාම කුසල මූලයන්ගෙන් සකස් වුණාම තමයි ඒ කුසල මූලයන්ගෙන් සකස් වෙන නිසා තමයි අපිට ඒ අදහස එන්නේ නිවනට කිනම් නිවන කියන එකේ අදහස එන්නේ කුසල මූලපත්‍ය සංස්කාර කියන ඒවා ගොඩනගෙන. ඒ කියන්නේ සියලුම පින්කම් බලාපොරොත්තු නැතිව කිරීම. ඒ කියන්නේ කිසිම බලාපොරොත්තුවක් තියාගන්න එපා. එකම පින්කමක්වත් තියාගන්න. තණ්හාවෙන් එකක්වත් මෙනෙහි කරන්නවත්. තණ්හාවෙන් මෙනෙහි කරනවා කියන්නේ ඒක ආසාවෙන් තියනවා. කියන්නේ ඒක ලෝභ නිසිතයි. එතකොට දැන් ඕක විරුද්ධ කතාව නේද අද කතා කරන්නේ. ඕක කියන්නේ ඉදනන්දති පෙච්චනන්දති කත පුඤ්ඤෝ උභයත්ත නන්දති පුඤ්ඤම් මේ කතන්තේ නන්දති හේයෝ නන්දති සුද්ධතින් ගත. පින් කර දැනත්තා මෙලව සතුටේ පරලොව සතුටේ මෙලව මහ විසින් පින් කරන ලද බෙහෙවින් සතුටේ නැවත මෙනෙහි කිරීම තුළ තවත් පින වැඩි වෙයි කියන තියෙනවා. ඉදනන්දති පෙච්චනන්දති කියනකොට පින් කළ දැනත්තා මෙලව සතුටු වෙයි කියනකොට සතුටු වෙන්නේ ඇයි? පින් කළ දැනත්තා මෙලව සතුටු වෙන්නේ පිනෙහි විපාකය වශයෙන් Tamanට මෙනෙහි වෙනකොට. ඒක වරදක් නෙමෙයි. පිනක් මෙනෙහි කරලා සතුටක් හිතේ ඇති වෙන එක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒ සතුටත් එක්ක ඊළඟට හටගන්න සිත හිතලා ගන්න එක. ඊළඟට හටගන්න සිත ලෝභනිසිත වෙන්න උනොත් එතන භවගාමී උපතක් කරා ගෙන යනවා. සමහර වෙලාවට එතන අකුසලයක් හට ගන්නත් පුළුවන්. ඇලිලා තිබුණොත්. දිට්ඨිගත වුණොත්, ප්‍රපංචයෙන් යුක්ත වුණොත් එතන වෙනවා අකුසලයක්. දැන් උදාහරණයකට දැන් සමහර අය කඩන පින්කමක් කරලා දවස් කියලා කියනවා දැන් මෙහෙම කියනවා. දැන් මම කලා වගේ කටිනයක් නම් තාම උනේ නැහැ. මම මෙන්න මේ ආදී පිළිකර ගෙනාවා. මේවා මෙහෙ රටින් ගෙනාවේ. මෙහෙම ගෙනාවේ කියලා කියන ඉතින් හොඳයි ඒක. නමුත් ඒ කීවි දැන් මේ ප්‍රකාශය තුල අර මාන්නය කියන එක වැඩෙනව නේද? පේනව නේද? මාන්නය කියන්නේ අකුසලයක්. ඒ ප්‍රකාශ තුල ලෝභ නිස්සිත ගතියක් වැඩෙනවා පේනව නේද? අන්න ඒක නිසා තමයි කුසලය ආරම්භය අකුසලයේ උපදිනවා. බුදුන් අභිධර්ම. කුසලයේ ආරම්භය කුසල සිතක් මුල් කරගෙන ඊට පස්සේ හට ගන්නවා අර මාන්නය, ලෝභය ආදී දේවල්. එතකොට අකුසලයකට යන්න ඉඩ තියෙනවා. හැබැයි අතහැරලා කළාම දැන් අපි පින්කම් කරන කටින විශේෂයෙන්ම කටින කරන්නේ එකක් බුද්ධ ආඥාව, බුද්ධ දේශනාව. බුදුන් වහන්සේ පනවපු ආඥාවක් ඉෂ්ට කරනවා. භික්ෂුන් වහන්සේලාට විනය කර්මයක් කරන්න උපකාර කරනවා. සම්බුද්ධ ශාසනය පවතින කරන උපකාරය.
ඊළඟට භික්ෂුන් වහන්සේලාගේ අධිගමයන් සාක්ෂාත් කර ගැනීමට දක්වන උපකාරයක්. ඔය පැති කීපෙන් එකක් බුදුන් වහන්සේගේ බුද්ධාඥාව ඉෂ්ට කරන. සම්බුද්ධ ශාසනය බොහෝ කාලයක් පවතින කරන උපකාරයක්. භික්ෂුන් වහන්සේලාට අධිගමයන් සාක්ෂාත් කර ගැනීම සඳහා කරන උපකාරයක්. ඒතර මේ ඔක්කොම අන්නයි සඳහා නේද? අන්නයි සඳහා. දැන් අසගුත්ත මහරහතන් වහන්සේ බලනවා දිවසින් මේ සම්බුද්ධ ශාසනයට අනාගතයේදී එල්ලවන තර්ජන මොනවාද? බැලුවාම පේනවා මේ දුර්මතධාරීන් භික්ෂුන් වහන්සේලා මේ ශාසනය විනාශ කරනවා. ඊට පස්සේ අසගුත්ත මහරහතන් වහන්සේ දිවසින් බලනවා මේ සම්බුද්ධ ශාසනය රකින්න පුළුවන් කෙනා කවුද කියලා. බැලුවාම ඒ කෙනා ඉන්නේ බ්‍රහ්ම ලෝකේ. ඊට පස්සේ අසගුත්ත මහරහතන් වහන්සේ වැඩම කරනවා බ්‍රහ්ම ලෝකෙට වැඩම කළා. ඒ බ්‍රහ්ම රාජ්‍යයට ආරාධනා කරනවා මනුලෝ පහළ වෙන්න. මනුලෝ පහළ වෙනවා බොහොම කැමැත්තෙන්. පහළ වුණාට පස්සේ අස්සගුත්ත මහරහතන් වහන්සේ ඒ පහළ වෙච්ච ගෙදර පහළ වෙන්නේ මිත්‍යා දෘෂ්ටික Hindu ගෙදර. ඒ ගෙදරට අවුරුදු 16ක් පින්ඩපාතේ වඩිනවා එක බත් හැන්දක් දෙන්නේ නැහැ ගෙදර. අවුරුදු 16ක් පින්ඩපාතේ වඩිනවා. එතකොට ඒ අස්සගුත්ත මහරහතන් වහන්සේ ඔක්කොම කරන්නේ කවුරු නිසාද? රහතන් වහන්සේට එක මොහොතයි අවශ්‍ය කරන්නේ. රහතන් වහන්සේ එකම දෙයයි අවශ්‍ය කරන්නේ පරිනිර්වාණය. ඒක එනකන් තමයි බලාගෙන ඉන්නේ. ඒක රහතන් වහන්සේ හරි කැමැත්තෙන් ඉන්නේ. පරිනිර්වාණය සැපයටපත් වෙන. ඇයි මේ අස්සගුත්ත මහරහතන් වහන්සේ අවුරුදු 16ක් මේ එක ගෙදරට පින්ඩපාතේ වඩින්නේ? කවුරු නිසාද? මේ අපි නිසා. අපිට මෙහෙම දෙයක් කතා කරන්න හම්බුනේ මේ රහතන් වහන්සේට මේ රහතන් වහන්සේ නිසා. එතකොට දැන් අසගුත්ත මහරහතන් වහන්සේ අවුරුදු 16ක් පින්ඩපාතේ වැඩලා ඒ ගෙදර දැන් අර තරුණයා හම්බ වෙනවා මාර මගදී මොග්ගලී පුත්ත තිස්ස මානවක. අපේ ගෙදරින් දානේ හම්බුනද වහන්සේට කියලා. බත් දැන් දැක්කත් හම්බ වෙලා නැහැ. ඔව් හම්බුණා කියනවා. බත් මේ අපේ ගෙදර මොනවා හරි හම්බුණාද කියලා අහනවා. ඔව් හම්බුණා. ඉතින් යනවා. ගෙදර ගිහලා අම්මෙන් අහනවා අම්මේ මොනවද අර හාමුදුරන්ට දෙන්නේ? මුකුත් දුන්නේ නැහැ. ඔය හාමුදුරේ හැමදාම වෙනවා මම මුකුත් දුන්නේ. ඊටසේ මානවක හිතනවා මේ ඇයි මේ හාමුදුර බොරු කියන්නේ? හාමුදුර බොරු කියන්නේ නැහැ නේ. අල්ල ගන්න ඕනේ කියලා හෙට ආවම උදේම අහනවා. ඇයි බොරු කිව්වේ? මම බොරු කිව්වේ නැහැ. මොනවද හම්බුනේ කියලා ඇහුවා. මට හම්බුණා අවුරුදු 16ක් පින්ඩපාත වැඩිවා මට මුකුත් හම්බුන්නේ නැහැ. ඊයේ හම්බුණා යන්න කියන වචනේ කියලා. යන්න කියන වචනේ කිව්වා අම්මගේ. ඒක හම්බුණා. ඒක නිසා මම කිව්වේ අද එකක් හම්බුණා කියලා. මොකද්ද වචනේ? මේකට හරියට පැහැදෙනවා. පැහැදුනාට පස්සේ අස්සගුත්ත මහරහතන් වහන්සේ ධර්ම දේශනා කරනවා මොග්ගලී පුත්ත තිස්ස මානවකට සෝවාන් වීමට පමණක් අවශ්‍ය කරන ආකාරයට ධර්ම දේශනා. එයා හරිය නොනැති. ඒ ගියාත් භවයේ බඹතලේ. සෝවාන් වෙනවා. දහමට පැහැදෙනවා. දහමට පැහැදිලා ඊට පස්සේ ධර්ම ඉගෙන ගන්නවා. ඉගෙනගෙන තමයි දියුණු වෙලා තමයි රහත් වෙන්නේ. රහත් වෙලා අභිධර්ම පිටකයට අවශ්‍ය කරන 7 වෙනි ප්‍රකරණය සම්පාදනය කරනවා කතාවත් උපකරණය. මුළු සම්බුද්ධ ශාසනයම නගා සිටවන්න කටයුතු කරනවා. අද දක්වා මේ ශාසනය මේ විදිහට පවතින්නේ ඒක නිසා. අස්සගුත්ත මහරහතන් වහන්සේගේ කාර්ය අවසానයි. උන්වහන්සේ පරිනිර්වාණයටපත්. මේ තමයි සංඝ ගුණ. බලන්න මොනවා ලබන්නද? මොන වගේ දෙයක් ලබන්නටද එච්චර කාලයක් වැඩ ඉඳලා මේ කාර්යය කළේ? මේ තමයි මහා සංඝයා වහන්සේලාගේ ගුණ. එතකොට ඒ ගුණ දැක්කහම ඒ ගුණ අපි තුල වර්ධනය කරගන්නන්න ඕනේ. එතකොට මේ අස්සගුත්ත රහතන් වහන්සේ මොනව අපේක්ෂා කර අවුරුදු 16ක් පින්ඩපාතේ වඩිනවා. එක බත් හැන්දක් ලැබෙන්නේ. ඊළඟ දවසෙත් වඩින්නේ. ඒදත් නැහැ. මෙහෙම අවුරුදු 16ක් වඩින කවුරු නිසාද? අපි නිසා. එතකොට බලන්න අපේක්ෂා කිසිම දෙයක් අපේක්ෂා කරන්නේ නැහැ. එහෙනම් ඒ උත්තරීතරත්වයට පත්වෙච්ච උත්තමයන් වහන්සේලාගේ ස්වභාවය අපි තුලත් ටික ටික හැදෙන්න ඕනේ. අපි තුලත් ක්‍රමානුකූලව හැදෙන්න. අපි බලාපොරොත්තු නැතුව අපි අන් අය වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ. කවුරු වෙනුවෙන්ද? ගෙදර අය වෙනුවෙන් ඉස්සෙල්ලා. පටන් ගන්න ගෙදරින්. ගෙදර අය වෙනුවෙන් කටයුතු කරනවා. හැබැයි බිඳුවක්වත් ගෙදර අයගෙන් අපේක්ෂා කරන්නේ ඒ අයගේ සතුට වෙන්නේ. ඒක තමයි සංඝ ගුණ. ඒ සංඝ ගුණන්න බලන ටික ටික අපි තුල ස්ථාපිත වෙනකොට ලොකු සතුටක් ඇති වෙනවා. අන්න ඒක තමයි දහම් මඟ ආරම්භ කරන පියවර. සංඝ ගුණ අපි තුල ඇති වෙන්නේ නැයි. සංඝයා වහන්සේලා කියන්නේ දැන් ගුණ තියෙනවනේ. එතකොට ඒ බුද්ධ රත්නයේ ගුණ දැක්කාම ධර්මයේ ගුණ දැක්කාම ඒ ධර්ම මාර්ගය අනුගමනය කරන උත්තරීතර අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නයේ ගුණ දැක්කාම තුනුරුවන් සරණ යනකොට මෙන්න හැංගීම මොකද්ද? මම මේ මහා සංඝ කියන තැනට එන්න ඕනේ කියන්නේ. අෂ්ටාර්ය භාවයටපත් වුණාම සංඝ. ගිහි පැවිදිද කියලා නෑ සංඝ. පැවිදි කෙනෙක් රහත් සෝවාන් වුණා නම් එයා සංඝ රත්නයටයි. සංඝයා වහන්සේලා කියන්නේ අෂ්ට ආර්ය පුද්ගලයන්. අපි පන්සලෙන් හාමුදුරුවෝ සංඝ රත්නයටයි තියෙන්නේ. සංඝ කියන වචනේ අර්ථය අෂ්ට ආර්ය පුද්ගල මහා සංඝ රත්නය. ඒතර මේ පරම්පරාවෙන් නිසා අපි ස්වාමීන් වහන්සේලා සංඝ රත්නයටයි තියෙනවා. මේ සැබෑ දැන් ඒක හොඳටම පේන්නේ කොතනද? පතන සූත්‍රයේ කෙලින්ම ඉලක්කගත කරන්නේ කවුද? සංඝ කියන සංඝ ගුණ මේයි කියනකොට කෙලින්ම කියන්නේ කොතන අල්ලලා? සෝවාන් පුද්ගලයා අල්ලලා කියන්නේ. ඒක සංඝ කියන්නේ සෝවාන්. ගිහි කෙනෙක් සංඝ වුණොත් එහෙම. ඒ කියන්නේ ගිහි කෙනෙක් සෝවාන් වුණොත් එහෙම එයා සංඝ රත්නයට
අයිති අෂ්ටාර්ය පුද්ගලයන් ගිහිද පැවිදි කියලා ભેදයක් නෑ. හැබැයි ඉතින් එකකින් අපි අදහස් කරන්නේ පන්සලේ හාමුදුරුවන්ට මේ අව탁සීරු කිරීමක්. එහෙම කළොත් එහෙම ධම්මග යන්නම බෑ. ඒ පන්සලේ හාමුදුරුවෝ අව탁සීරු කරන අපි ඒ තැන මහන්සලාට ඒ සුදුසු තැන අපි දෙන්න ඕනේ. අපි තැන දීලා අපි මේ ධම්මග ඒ ධම්මගේ ආර්ය කියන තැනට හඳුනාගෙන අපි යන්නේ එතනට ආර්ය ගුණ හඳුනාගෙන සංඝ ගුණ හඳුනාගෙන අපේ ගුණත් අන්න එතනට සකස් වෙන ආකාරයට සකස් කරන්න. අන්න එතන තමයි ඔය කුසල මූලපත්‍ය සංඛාර කියන තැන හැංගීම එන්නේ. ඒ අවිද්‍යාපත්‍ය සංඛාර කියන එක කුසල මූලපත්‍ය සංඛාර කියන තැන ඒ කුසල් අතහැරලා කරන ආකාරයේ එන්නේ. අන්න ඔතන තමයි හැදෙන්න ඕනේ ප්‍රමාණ. පින්කම් කරනකොට අනුග්‍රහ පිණිසම පින්කම් කරන්න. එකම තැනකවත් ඇලිලා ආසාවෙන් පින්කම් කරන්න යන්න එපා. අතහැරලා පින්කම් කරන්න. අනිත්‍යයට අනුග්‍රහ පිණිස. අනිත්‍යයට අනුග්‍රහ. එතකොට Tamante කුසල් කරනකොට ඒවැ විවේක නිශ්චිත භාවය, නිරෝධ නිශ්චිත භාවය වෙනවා. අන්න එතනදී Tamante එකම පින්කමක් එක්කවත් කායකවත් ගැටෙන්නේ නැහැ. ඔන්නෝකයි එතන තියෙන රහස. දැන් අද පන්සල් වල පින්කම් කරන්න ගියොත් රණ්ඩු එමටයි. පන්සලේ පින්කම් කරන්න බෑ. ගොඩක් රණ්ඩු කටින පින්කම් විශේෂ. එතකොට පේනව නේද කොච්චර දිට්ටි කදම්බේක අපේ බෞද්ධයෝ ඉන්නවද? පින්කම් කරන්න ගිහලා කොහොමද රණ්ඩු වෙන්නේ? පන්සලේ ගිහලා කොහොමද මතභේද ඇති කරගන්නේ? තරහ ඇති වෙන්නේ. ඒ තරහ ඔක්කොම එන්නේ කෙලෙස් නිසා. හැබැයි අනුග්‍රහ පේස පින්කම් කරන්නේ කායකවත් කවදාක හිතින්වත් අමනාපයක් හටගන්නේ නේ. ඒ අර අතහැරලා කරන කුසලයේ තියෙන වෙනස අන්න. හොඳයි. වෙනත් ප්‍රශ්න තියෙනවද අහන්න කාට හරි? පින්කමක් කළා දැන් මට නිවන් අවබෝධයේ පිණිස ඒක පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරොත් ඒත් මට කියන හැඟීම මෙහෙම දැන් කෙනෙකුට අනිත්‍යයට ප්‍රාර්ථනා එහෙම දැන් අර මෛත්‍රී සහගතව හාමුදුරුවන්ට එහෙම හාමුදුරුවෝ එහෙම කියනවා දැන් අනිත්‍යයට මෛත්‍රී සහගතව ඔබට මේ පින් නිවන් පිණිස පවතින්න කියලා. කියන්නේ මෛත්‍රී සහගතව අනිත්‍යයේ හිතේ ප්‍රසාදයක් වීම සඳහා කියනවා. නමුත් Taman එහෙම කිව්වත් නොකිව්වත් Tamanගේ ස්වභාවය හැඟීමනේ තියෙන්නේ. හැඟීම ඒක එහෙමයි කිව්වත් කියන්න ඕනේ නේ. හැඟීම තියෙනවනේ දැන් අපි අනිත්‍යයේ මාර්ගඵල දියුණු දැන් අපි කිමු දැසන දාණය හදනවා සිල් ගන්න අය. දාණය හදන්නේ මේ දාණය වළඳලා මේ අය සමාධිය දියුණු කරගනිත්වා. මේ අය ඒ දහම් ඇස පහළ කරගනිත්වා. මේ උපකාරය මේ අයට ආයුෂයේ වර්ණයේ සැපේ බලය දුන්නා වගේ. ඒ නිසා මේ දාණය අනුභව කරන මේ සියලුම දෙනාම උතුම් නිවනින් සැනසෙත්වා කියලා එහෙම දුන්නේ නැවෙච්චයි. ඒ චේතනාවෙන් දාණය පිළිගන්නවද ඒක නිවන් පිණිසම තමයි යාට පවතින්නේ. ඇයි යාට බලාපොරොත්තුනේ? එයාට කොටින්ම කියනවා නම් ආශිර්වාදයක් ගන්නවත් බලාපොරොත්තුවක් නැහැ. එයා අනුග්‍රහ පිණිස පින්කම් කරනවා. අනුග්‍රහ. එතකොට ඒ පින එතකොට මහා ප්‍රබලයි ඥාන සංප්‍රයුක්තයි ඇලීම නැන් ලෝභයට ඉඩක් නැහැ. එතකොට එහෙම පින්කම් කරනකොට ටික දවසක් යනකොට ඒකේ විවේක ගතිය හරි විවේකයි මනස. ඒකේ විරාගී ගතියක් එනවා. ඒ කිසිම තැනක බලාපොරොත්තු නැන්නේ. ඇලීමක් ලෝභයක් හටගන්නේ නැහැ. විරාගී ගතිය එනවා. ඒකේ නිරෝධ ගතිය එනවා. හරි සුවදායකයි මනස. ඔස්සග්ග පරිණාමේ නිවනට නැමී පවතින. එතකොට නිවන අරමුණු කරලා පින්කම් කරන්නේ කොහොමද අපි නිවන අරමුණු කරන්නේ? නොදුටු නිවනක් කෙසේද අරමුණු කරන්නේ? ඒ හැඟීම එන්නේ අන්න උතන. ඒ එහෙම කුසල් කරනකොට පුරුදු වෙනවා. එතකොට එහෙම නැතුන අල්ලගෙන කරනකොට මතභේද ඇති වෙනවා. ඉතින් එතන එහෙම එකක් වෙන එක පුරුදු කරන්න. ඒ පුරුදු කරනකොට ওই හැඟීම ඇති වෙනවා. ඒක වර්තමානයේ තියෙන தත්ත්වයට වැඩි නම් හුඟක් වෙනස් වෙද. වර්තමානයේ කියන්නේ ඔක අනිත් පැත්ත. ඉතින් බුදුදහමේ තියෙන්නේ අපි දැන් බුදුදහමත් එක්ක ගලපමු. දැන් මම මේ කියන කාරණේ හරි ධර්මයත් එක්ක ගලපමු. අපි ගලපමු හොඳම සූත්‍රය ප්‍රධාන සූත්‍රය සතර සතිපට්ඨාන. ඒ සතර සතිපට්ඨානයේ තියෙනවා නච්චකින්චි ලෝකේ උපාදීයති. දැන් අපි කිව්වොත් පින්කම් ටික ගලපමු. මේ ලෝකයේ කිසිවක් උපාදානය කර නොගෙන වාසය කරයි. දැන් අල්ලගත්තොත් පින්කම සතුටෙන් හරි බැඳුනොත් අර සූත්‍රයට ගැටෙනවනේ. නච්චකින්චි ලෝකේ උපාදීයති. මේ ලෝකයේ කිසිවක් කියනකොට පින්කමුත්යි. අපි ගමු ගිරිමානන්ද සූත්‍රය. දස සංඥාත. එක සංඥාවක් තමයි සබ්බ ලෝකේ අනබිරති සංඥා. අනබිරතිය කියන්නේ නොඇලීම. රතිය කියන්නේ ඇලීම. අනබිරතිය කියන්නේ නොඇලීම. නොඇලීම සින සංඥාව පොදු කරන පින්කම් අල්ලගෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒක හිතලා බලන්න ඔය කාරණා විමසලා. ඒ කියන්නේ අනුග්‍රහ පිණිසයි සෑම විටකම පින්කම් කියන්නේ. ඕනම පින්කම අනුග්‍රහ පිණිස. ඒ අයට එයාගේ ධර්ම මාර්ගය දියුණු කර ගැනීම පිණිස. වෙනත් ප්‍රශ්න තියෙනවද? ගැටලු දැන් අපි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හොඳයි ඔය කාරණා එහෙනම් හොඳට බලන්න. හොඳට පුරුදු පුහුණු කරන්න. අපි ඉදා දවසේ සූත්‍රයක් කතා කරමු. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් සාකච්ඡාවට කලින් මොනවද තියෙනවා අහන්න මේ සාකච්ඡා සම්බන්ධව. හොඳයි එහෙනම් අපි අදට සාකච්ඡාව මුලම රැස් කරගත්තු ධර්ම සාකච්ඡාවේ භාවනාවේ කුණු සම්බාර ධර්මයන් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවියන්ට මේ පින්පෙත්පත් වේවා. දෙවියෝ ප්‍රාර්ථනා බෝධිගුණ නිවනසෙත්වා සාදු දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ඒ වගේම ශාසනය වැඩ වාසය කරමින් අපවත් වී වදාළ
සීලම ස්වාමීන් වහන්සේලාට මේ පින් පෙතක්පත් වේවා. ස්වාමීන් වහන්සේලා සූපත් භාවයටපත් වේවා. ඒ වගේම ඔබ අප නමින් මිය පරලොව ගියා වූ සීලම ඥාති සමූහයක් සංසාරයකට මේ මොහොත දක්වා මිය පරලොව ගියා වූ සීලම ඥාතීන්ට මේ පින් පෙතක්පත් වේවා. ඥාතීන් සූපත් වේවා. ප්‍රාර්ථනීය බෝධික තුන්වෙනි සනසත්වා ඥාති. ඒ වගේ මේ ආදී වශයෙන් ධර්ම සාකච්ඡා කරන්නට නිරන්තර අවවාද අනුශාසනා කරන මගේ කල්යාණ මිත්‍ර දේවෝත්තම හිමිතුම මහත්පත් වේවා. එතුමන්ට නිදුක් නිරෝගී චිර ජීවනයේ සැලසේවා. ආයු වර්ණ බල සැප ප්‍රඥා ආදී ධර්මතා දිනු වේවා. ප්‍රාර්ථනා බෝධිගත වේවා. ඒ වගේම එතුමන්ගේ මව් දෙමව්පියන් ඔබ අප හැම දෙනාගේම මව් දෙමව්පියන්ට සිත සාස්ත්‍ර ගන්න ගුරුවරුන්ට කල්යාණ මිත්‍රන්ට සිල්වතුන්ට ගුණවතුන්ට ලෝකවාසී සියලුම සත්‍යයන්ට පෙතක්පත් වේවා. ඒ සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා උතුම් නිවනින්ම සැලසෙත්වා. සානේ කස් කරගත් සියලු පුණ්‍ය සම්භාර ධර්මයන් ඔබ අප හැම දෙනාටම ජාති ජරා ව්‍යාධි මා දුක් ගිනිවිර නිදහස ලැබෙන උතුම් නිවනින් සැලසීමට මේ හේතු වාසනා.